ඉතින් අපි බලමු දැන් මේ වෘත්ත චලිතයේ මම දැන් මූලික හැඳින්වීම් ටිකයි වෘත්ත චලිතාශ්‍රිත මූලික සමීකරණ, චලිත සමීකරණ, චලිත ප්‍රස්ථාර. ඒ ටික මම කලින් වීඩියෝ දෙකේ කතා කරා. මම දැන් ඒක ආයෙ නැවත මතක් කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට මතකයි කිසියම් වස්තුවක් දැන් වෘත්ත චලිතයේ යද්දී අපිට වැදගත් කොටස් ටිකක් තියෙනවා. මේ ටික ටුට්ටක් කියන්න. මොකද මම කලින් වීඩියෝස් වල සාකච්ඡා කරා. අපිට වැදගත් වෙන සම්බන්ධතා ටික මම මේකෙත් පොඩ්ඩක් මතක් කරන්න. ඉතින් මෙන්න වස්තුවක් තියෙනවා වෘත්ත චලිතයේ ගමන් කරන. හරිද? දැන් මෙයා ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් යන්න පුළුවන්. කෝණික තරණයකින් යන්න පුළුවන් නේ. කෝණික මන්දනයකින් යන්න පුළුවන්. කේන්ද්‍රයෝ. හරි අපි ගමු මෙයා ඔමේගා කෝණික ප්‍රවේගයෙන් චලිත වන වස්තුව. ස්කන්ධේ ඉතින් මෙහෙම මම තන්තුවක ගැට ගහපු වස්තුවක් සලකනවා. හරිද? තන්තුවක ගැට ගහපු වස්තුවක්. මේ වගේ බෝලයක් හරි ගල් කැටයක් හරි අරගෙන තන්තුවක ගැට ගහලා මම කරකවනවා. නේද? දැන් කරකවද්දී අපි දන්නවා මේ වෙලාවේ දැන් මේ බෝලය හදන්නේ ඌර්ධපතේ නිලියට කිසි වෙන්නේ නේ. ඒක අපේ අතට දැනෙනවනේ. අතට දැනෙනවා අපි ඔක් කරකවද්දී නිකන් අතට බලයක් ඇති වෙනවනේ තන්තුවේ. ඒ කියන්නේ මේ වස්තුව මේ බෝලය ඌර්ධපතෙන් ඉවතට විසි වෙන්න හදන්නේ. ඉතින් අපි කරන්නේ ඒක ඇදගෙන කරකවනවා. අපි ඇදගෙන කරකවනවා කියන්නේ මේ බෝලේ නැත්නම් මේ වස්තුව මත මේ තන්තුවෙන් ඇති කරනවා මේ කේන්ද්‍රයේ දිශාවට. මේ වස්තුව මත වෘත්ත චලිතයේ දෙන වස්තුව මත වෘත්තපතේ කේන්ද්‍රයේ දිශාවට බලයක් ඇති වෙනවා. මේ වෙලාවේ නම් ඒක ආකෘති බලය ලෙස ගන්න පුළුවන්. තන්තුවෙන් ඇතිවන බලය. අපි අතින් තමයි ওই බලය එල්ල කරන්නේ. තන්තුව හරහා මේ වස්තුව මත යොදන බලය තන්තුවෙන් ඇති කරන ආකෘති බලය. ඒක හැම මොහොතේම වෘත්තපතේ කේන්ද්‍රයේ දෙසට තමයි එල්ල වෙන්නේ. කේන්ද්‍රයේ දෙසට. මේ බලයේ තියෙනකන් මේ වස්තුවට වෘත්තපතේ යන්න පුළුවන්. මේ බලය නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඉතින් තන්තුව කැඩෙනවා. ඔහොම අපි කරකෝ ඉති තන්දුව කැඩෙනවා. තන්දුව කැඩෙනවා මොකද වෙන්නේ? මේ බලය නැති වෙලා මෙතනින් පස්සේ බෝලේ ආයෙ වෘත්තපතේ යනවද? තන්දුව කැඩෙනවම එහෙම යන්නේ නැහැ. එහෙම ගියොත් ඉතින් හොල්මන්. හරිද? තන්දුව කැඩුණාට පස්සේ මේ වස්තුව වෘත්තපතෙන් මිදෙනවා. වෘත්තපතෙන් යන්නේ නැතුව එයා ඊට පස්සේ ගුරුත්වයට අහු වෙලා එක්ක ප්‍රක්ෂිප්තයේ ගියයිනේ. ඒ වගේ නැත්නම් සිරස්චලනයක් සිදු කරයි. එයා මේ තන්දුව කැඩෙන පිහිටුම අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. කොහොමද මෙයා කැඩෙද්දි මෙයාට තියෙන රේඛීය ප්‍රවේගයක්, ස්පර්ශීය ප්‍රවේගයක් මතකද? අර මේ ස්පර්ශීය ප්‍රවේගය දැන් මේ වෙලාවේ මෙයාට තියෙන ස්පර්ශීය ප්‍රවේගය මේ මොහොතේ ක්ෂණික ප්‍රවේගය ස්පර්ශය තමයි එයාට ඒක තියෙන දිශාව v සමානයි r ඔමේගා r ඔමේගා නේ. ඉතින් මේ වෙලාවේ කෝණික තරණයකුත් තිබ්බනම් එන්න කෝණික ප්‍රවේගය වෙනස් වෙනවා. කෝණික තරණයක් තිබ්බනම් ඇල්ෆා මේ වෙලාවේ ස්පර්ශීය තරණයකුත් තියෙනවා. ස්පර්ශීය තරණය a සමානයි r ඇල්ෆා මම මතක් කරනවා කලින් කරපු සම්බන්ධතාවය. ඊට පස්සේ මෙයා දැන් අපි ගත්තොත් ඔමේගා කෝණික ප්‍රවේගයෙන් යනවා නේ. ඔමේගා කෝණික ප්‍රවේගයෙන් නියත ඔමේගා කෝණික ප්‍රවේගයෙන් යද්දී එක වටයක් භ්‍රමණය වෙන්න ගතවන කාලය ආවර්ත කාලය ගන්නේ කොහොමද? t සමානයි 2π යට ඔමේගා. මේ අපි දාන්නේ s සමානයි ut වගේ මේ කෝණික චලිතය දාන්නේ t ට සමානයි ඔමේගා t. එක වටයක් කරකුණාම රේඩියන් 2π කෝණික ප්‍රවේගී ඔමේගා ගත වෙච්ච කාලේ t. ඉතින් උතනින් මේක උක්ත කරාම එනවනේ. ඊට පස්සේ තප්පරයකට කරගෙන වට ගන්න. එතකොට ආවර්ත කාලය පරස්පරයනේ සංඛ්‍යාතිකේ. f සමානයි 1ට t. ඒ කියන්නේ f සමානයි ඔමේගා යට 2π. ඉතින් ওই සමීකරණ ටික අපිට වැදගත්. ඊට පස්සේ මතකද වෘත්ත චලිතයේ යෙදෙන ඕනම වස්තුවක් මත මම කිව්වා කේන්ද්‍රයේ දෙසට එල්ල වෙච්ච තරණයකුත් තියෙනවා. හරි ඒ නෝට් කියලා ගන්නකො. කේන්ද්‍රයේ දෙසට එල්ල වෙච්ච තරණයකුත් තියෙනවා. ඒකට මොකද්ද කිව්වේ? කේන්ද්‍ර අபிසාරී තරණය. ඒකට හේතුව තමයි මේ වස්තුව දැන් වෘත්තපතේ යන්න අනිවාර්යයෙන්ම වස්තුව මත සංප්‍රයුක්ත බලයක් කේන්ද්‍රයේ පැත්තට එල්ල වෙන්න ඕනේ. එහෙම කියලා වස්තුව කේන්ද්‍රයේ දෙසට එන්නේ නැහැ. මොකද මෙයා වෘත්තපතේ යමින් ඉන්නේ. වෘත්තපතේ යන වස්තුවක් වෘත්තපතේක යන්න අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යතාවය මොකද්ද? ඒ වස්තුව මත කේන්ද්‍රයේ දෙසට හැමතිස්සෙම වෘත්තපතේ කේන්ද්‍රයේ දෙසට එල්ලවන බලයක් තියෙන්න ඕනේ. දැන් බෝලේ මෙතනින් යද්දි බලන්න. ආත්මි බලයේ දිශාව මේ කේන්ද්‍රයේ දෙසට. බෝලේ මෙතනින් යද්දි ආත්මි බලයේ දිශාව ඒ කේන්ද්‍රයේ දෙසට. බෝලේ මෙතනින් යද්දි ආත්මි බලයේ දිශාව ඒ කියන්නේ මෙතන ඇත්තටම කේන්ද්‍ර අபிසාරී බලයේ සැපෙන්නේ ආත්මි බලයේ. දැන් හැමතිස්සෙම ආත්මි බලයෙන්ම කේන්ද්‍ර අபிසාරී බලයේ ඉන්නේ එක එක බල ස්වරූප වලින් එන්න පුළුවන්. අපි පොදුවේ කියන්නේ මේ බලයට කේන්ද්‍ර අபிසාරී බලය. මෙතන බලයක් හෝ බල කිහිපයකින් එන්නත් පුළුවන්. කොහොම හරි ගන්නේ කේන්ද්‍රයේ දෙසට තියෙන සංප්‍රයුක්ත බලය. කේන්ද්‍ර අபிසාරී බලය. හරිද? දැන් හැමතිස්සෙම තන්තු කැට ගහලම කරකවන්න ඕනේ නෑ. දැන් වාහනයක් මේ වෘත්තපතේ ගියද්දි මේ වංගුවක යද්දි නැත්නම් මාර්ගයෙන් දෙයද්දි අපි තන්තු කැට ගහලාද ගන්නේ? නෑ තන්තු කැට ගහන්නේ නෑ. වාහනයක් වංගුවක යද්දි තන්දුවක් කඹ දාලා ඇදලා ගන්නද වංගුව ගන්න. එහෙම අවශ්‍ය වෙන්නේ නෑ. එතන එයා හැබැයි කේන්ද්‍ර අபிසාරී බලය සපේ ගන්නවා අර පාර සහ ටයර් අතර ඇතිවන ඝර්ෂණ බලය. මොකද වංගුව
මේ වාහනේ වංගුවේ යද්දී වාහනේ තල්ලු වෙන්න හදනවා මේ පාරෙන් එළියට. ටයර් ඇතිල්ල යන්න හදනවා. අන්න එහෙම යන්න හදද්දී ඇති වෙනවා ඝර්ෂණ බලය කේන්ද්‍රයේ දෙසට ඒ වංගුවේ. ඒ වගේ එක එක බල ස්වරූප වලින් මේ කේන්ද්‍ර අபிසාරී බලය කොහොම හරි සපය ගන්න ඕනේ. නැත්නම් මේ වස්තුවට වෘත්තපතේ යන්න බෑ. ඉතින් වෘත්තපතයක වස්තුවක් චලිත වෙන්න අංක 1 අත්‍යවශ්‍යතාවය මොකද්ද? වස්තුව මත කේන්ද්‍රයේ දෙසට එල්ලවන සංප්‍රයුක්ත බලයක් තියෙන්න ඕනේ. තිබිය යුතුමයි. එතකොට අපිට කිව්වේ හැකි දැන් වස්තුවක් මත සංප්‍රයුක්ත බලයක් තියෙනවා නම් කිසියම් දිශාවක් ඔස්සේ ඒ පැත්තට එල්ල වෙන ත්වරණයක් තියෙන්න ඕනේ. අන්න ඒ ත්වරණය අපි හඳුන්වනවා කේන්ද්‍ර අபிසාරී ත්වරණය. මම මේකත් කරා වෘත්තජල්පයේ පළවෙනි පාඩ් එකේ කේන්ද්‍ර අபிසාරී ත්වරණය අපිට ලියන්න ක්‍රමයක් තියෙනවා. ඒ සමානයි. ඔයගොල්ලන්ට මතකයි b වර්ගයට r වෙයි. නේ ස්පර්ශීය වේගයේ වර්ගය r වෙන් බෙදන්න. ඊට පස්සේ v වලට r ඔමේගා දැම්මේ v වලට r ඔමේගා දැම්මහම r ඔමේගාගේ වර්ගය. ඔතනින් අපිට බෙදීම r මෙතන එනවා සුළු කරාම a සමානයි r ඔමේගා වර්ගය. ඔන්න ඔය සමීකරණ දෙකෙන් ඕන එකක් දාලා කේන්ද්‍ර අபிසාරී ත්වරණය ගන්න පුළුවන්. හරිද? ඉතින් අපි මේ ගණන් හදද්දී කරන්නේ වෘත්තජලතයේ යන ඕනම වස්තුවක් සඳහා අපිට පුළුවන් දැන් කේන්ද්‍රයේ දෙසට බලයකුත් තියෙනවා නම් ත්වරණයකුත් තියෙනවා නම් මොකක්ද දැම්ම හැකිද? නිව්ටන්ගේ දෙවන නියමය F සමානයි m. ඉතින් මේ ස්කන්ධ m වන වස්තුවට අපි කරන්නේ වෘත්තපතයේ කේන්ද්‍රයේ දෙසට නැත්නම් මෙතන O දෙසට හරි කේන්ද්‍රයේ දෙසට වස්තුවට F සමානයි m දාන්න තියෙන්නේ. F දාන්නේ කේන්ද්‍ර අபிසාරී බලයට. මෙතන නම් ඉන්නේ ආතති බලය. මේ බර කියන එක දැන් මෙතන මේ වෙලාවේ F සමානයි m දැම්මොත් බර අහු වෙන්නේ නැහැ. බර දිනේ ලම්බකෝණේ. මෙයා විභේදනය කරත් මේ පැත්තට බර සංරචකයක්වත් එන්නේ නැහැ. හරි තව බල ගොඩක් තියෙන්නත් පුළුවන්. අපිට ඉස්සරහට දැන් ගණන් හදද්දී බල කිහිපයක් තියෙනවා වෙනවා. එතකොට කේන්ද්‍රයේ දෙසට තියෙන බල ටික විභේදනය කරලා ගන්න ඕනේ. අර ලම්බක බල තිබ්බොත් අහු වෙන්නේ නැහැ. කේන්ද්‍රයට මේ අරයත් එක්ක ලම්බක බල තිබ්බොත් බලපෑමක් එන්නේ වෙන්නේ නැහැ නේ. මේ බර දින සංරචකයේ ලම්බකෝ තියෙද්දි මේ පැත්තට සංරචකයක් ඉන්නේ විභේදනය කරාම mg cos සමග බිඳුවයිනේ. එයිම ආත්මි බලය විතරයි දැන් අහු වෙන්නේ කේන්ද්‍ර අபிසාරී බලයට. m අන්න කේන්ද්‍ර අபிසාරී ත්වරණයට එක්ක v වර්ගයට r. එහෙම නැත්නම් p සමානයි එතන කේන්ද්‍ර අபிසාරී බලය p සමානයි m r ඔමේගා වර්ග. ඉතින් අපි කරන් හදද්දී අනිවාර්යයෙන්ම x සමානයි m දානවා. හරිද? ඉතින් ওই ටික අපිට වැදගත්. හොඳයි. ඊට පස්සේ අපි මෙතනින් පස්සේ බලමු දැන් කේන්ද්‍ර අபிසාරී බලය හරි. ඊට පස්සේ දැන් අපිට තියෙනවා තව වැදගත් දෙයක් මේ. දැන් අපි සාමාන්‍යයෙන් මේ අවස්ථිතික සහ අවස්ථිතික නොවන රාමු ලෙස කොටස් දෙකක් අර්ථ දක්වනවා. දැන් මේක ගොඩක්ම අර්ථ දක්වලා තිබ්බේ ඉසැක් නිව්ටන් කියන විද්‍යාඥයා. දැන් මම කිව්වා කිසියම් වස්තුවක චලිතය අධ්‍යයනය කරද්දී තවත් තැනකට සාපේක්ෂව තමයි කතා කරන්න වෙන්නේ. දැන් මම කිව්වොත් පොළොව නිශ්චලද? මේ පොළොව නිශ්චල නැහැ. හැබැයි මම පොළොවට සාපේක්ෂව මම නිශ්චල වෙයි කිව්වොත් මට සාපේක්ෂව මේ බෝඩ් එක නිශ්චලයි. මේ විත්ති නිශ්චලයි. හැබැයි වෙන තැනකින් නම් බලද්දී හරි මම මෙතන හඳට ගිහිල්ලා බලනවා. හඳට ගිහිල්ලා බෝඩ් එක දිහා බැලුවොත් පේනවා අපිට පෘථිවිය චලනය වෙනවා නම් බෝඩ් එකක් චලනය වෙනවනේ. හඳට සාපේක්ෂව එතකොට මේක නිශ්චල නැහැ. ඒ කියන්නේ කිසියම් තැනකට සාපේක්ෂව තමයි තවත් වස්තුවක චලිතය අපිට කතා කරන්න වෙන්නේ. සහ බල ලකුණු කරද්දිත් ඒකත් වැදගත්. දැන් හිතන්න අපි ගත්තොත් දැන් වාහනයක අපි ගත්තොත් වාහනයක වහලේ කිසියම් වස්තුවක් තන්තුවකින් ගැට ගහලා තියෙනවා. මේ වාහනේ. හරිද? මේක ඔයගොල්ලන් බැලුවේ ඇයි? ඔයගොල්ලෝ නිව්ටන් නියම වලත් මේක ඉගෙනගෙන තියෙනවා. දැන් මේ වාහනේ නිශ්චලව තිබ්බොත් මොකද වෙන්නේ? නිශ්චලව තිබ්බොත් ඔය තන්තුවේ ගැට ගහපු තන්තුවක් අරගෙන එක පැත්තකින් බෝලේ ගැට ගන්නවා. තන්තුවේ අනිත් කෙළවර වහලේ එල්ලනවා. මේ වාහනේ වසරට හිටන්නකො. මේ වෙලාවේ දැන් මේක නිශ්චල නම් අපිට වෙනවා මේක සිරස්ව තියෙනවා. එතකොට අපි ගත්තොත් බල සමතුලිත වෙනවා. හරිද? p සමානයි mp. මේක ඒකාකාර ප්‍රවේගයෙන් කියොත් ඒකාකාර ප්‍රවේගයෙන් යද්දී ඕහොමම තියෙනවා. හරිද? මේ තන්තුව ඇලවෙනවා ඊටම ත්වරණයෙන් හරි මන්දණයෙන් හරි කියොත්. ඊළඟ මේ පැත්තට ත්වරණයෙන් කියොත් අපිට පේනවා මේක මෙන්න මේ වගේ ආර්ථ වෙනවා. ත්වරණයෙන් යන්න ගත්ත ගමන් ඔය වගේ ආර්ථ වෙනවා සිරසත් එක්ක θ කෝණයක් සාධන විදිහට. දැන් මේකේ බල ලකුණු කරොත් දැන් මම පොළොවේ ඉන්නේ කෙනෙක්. දැන් පොළොවට සාපේක්ෂව මේ පොළොවේ ඉඳන් බලනවා දැන් වාහනේ දිහා. වාහනේ ඒ තරණයෙන් යනවා. හරිද? වාහනේ ඒ තරණයෙන් යද්දී අපිට මෙතන ගත්තොත් මේ අවලම්බයත් ඒ තරණයෙන් යනවා. ඉතින් වාහනේ තියෙන ඕනමාංශුවක් වාහනේ යන විදිහට යන්නේ. නේ? බෝලේ වාහනේ ගැට ගහලා තියෙන හින්දා වාහනේ ඒ තරණයෙන් යනවා නම් ඒ වාහනේ ගැට ගහලා තියෙන බෝලෙත් ඒ තරණයෙන් යනවා.
ඉතින් දැන් මෙතන අපි බල ලකුණු කරොත් දැන් මම ගන්නවා මෙතන පොළොවට ඉන්නම් බලන්න පොළොවට සාපේක්ෂව පොළොවේ ඉන්න පුද්ගලයෙක් වාහනේ පොළොව මත තමයි යන්නේ පොළොවට සාපේක්ෂව නිශ්චලව ඉන්න කෙනෙක්. ඒතර පොළොවට පේන විදිහටම තමයි මේ ඒ පුද්ගලයාට පේන්නේ. එයා මේ වාහනේ කියන බලද්දී එයාට පේනවා වාහනේ ඒ තරණේ යනවා. වාහනේ තියෙන අර බෝලෙත් ඒ තරණේ යනවා. එතකොට දැන් තරණයෙන් යන්න නම් මේ පැත්තට සම්ප්‍රයුක්ත බලයක් තියෙන්නේ දැන් ඔබ ඇලවුම් නැත්තම් මොකද වෙන්නේ? වාහනේ ඒ තරණයෙන් යද්දි රන්තු ඇලවුම් නැත්තම් මෙහාට බලයක් ඉන්නේ නේද? බලයක් නැහැ. ඒ ටී උඩට තියෙන්නේ බර පහළට. අන්නේ බලේ හදා ගන්න ඕනේ ඉඳ තමයි මේක ඔටෝම ඉබේම ආර්ථ උනේ. දැන් කොහොමද බලන්න බලේ ඉන්නේ? දැන් ආර්ථ බලය මෙහෙම තියෙන්නේ. ඕක විභේදනය කරන්න. ආර්ථ බලය විභේදනය කරාම ඕගොල්ලන්ට පේනවා මෙතන කෝණේ ටීට නම් මේ කෝණේ ටීටනේ. ටී මේ පැත්තට එනවා සංරචකයක් ටී cos ටීට. අන්න මේ පැත්තට සංරචකයක් කියනවා ටී sin ටීටා. තේරුණාද? දැන් පොළොවට සාපේක්ෂව බල ලකුණු කරොත් ඔය විදිහට බල ලකුණු කරන්න ඕනේ. ටී සහ බල මේ ටීගේ තිරස් සංරචකයෙන් තමයි මෙයාටම තරණය කරන්න අවශ්‍ය බල සංරචකයේ සපයන්නේ. එතකොට ගෝලයට F සමානයි මේ දැන් F දාන්නේ මේ පැත්තට දින බලේ T sin θ. ස්කන්ධයේ M තරණේ ඊට පස්සේ ඕනනම් දැන් ගෝලේ ඉහළ පහළ යන්නේ නැහැ. ඉහළ පහළ යන්නේ නැති හින්දා අපිට සිරස් බල සමතුලිත කරන්න පුළුවන්. එතකොට T cos θ සමානයි බාරට මේ ආන්තර විද්‍යාවේ නිව්ටන් නියම වල කරපු කොටස් දැන් මතක් කරේ. මේ දෙක බෙදුවාම මේ tan θ එනවා. tt කැපිලා ගිහලා sin θ යට cos θ tan θ mm කැපිලා යනවා. ඒ අටදී. ඉතින් මෙතන ඒ උක්ත කරාම g මෙහාට එනවා. ඔන්න වාහනේ නැත්තම් බෝලේ යන තරණය හොයාගන්න පුළුවන්. ජීවතාවක් tan θ. එතකොට දැන් මම අහනවා දැන් ඔය පොළොවට සාපේක්ෂවනේ බල ලකුණු කරේ. පොළොවට සාපේක්ෂව බල ලකුණු කරොත් t සහ mg බල මේ t විභේදන සංරචක දෙක. ඒවා දාන්නේ කැඩිලි උඩින්. දැන් මම අහනවා වාහනේ ඇතුළෙම තව පුද්ගලයෙක් ඉන්නවා b. මම කියන්නේ අවස්ථිතික සහ අවස්ථිතික නෝරාම කියන එක විස්තර කරන්න හදන්නේ. දැන් අපිට ව්‍යාජ බල ගැන දැන් අලුත් සිලබස් එකේ නන්නේ අවස්ථිතික නෝරාම වයින් කරලා තියෙන කලින් සිලබස් එකේ තිබ්බා. සමහර පාස්වර්ඩ්ස් ප්‍රශ්න වල මේවා අහලා තියෙනවා. එක එක තැන් වලට අදාළව අපි කොහොමද වස්තුවක බල ලකුණු කරන්නේ. ඒකට අනුව පොළොවට සාපේක්ෂව බල ගත්තොත් T සහ mg. දැන් වාහනේ ඇතුළේ ඉන්න එකට අර බෝලේ ඒ තරණයෙන් යනවා කියලා පේනවද? හරිද? දැන් නිකන් හිතන්න මම පොළොවේ ඉන්නවා. මට පේනවාද පොළොව මේ චලිත වෙනවා කියලා තේරෙනවද? නැහැ. ඒ කියන්නේ කිසියම් පද්ධතියක් ඇතුලේ ඉන්න වස්තුන්ට ඒ පද්ධතියේ චලිතය නිරීක්ෂණය වෙන්නේ නැහැ. ඒක මාර්ග සිද්ධියක්. හරිද? කිසියම් වස්තුවක් ඇතුලේ ඉන්න මේ පද්ධතියක් ඇතුලේ ඉන්න වස්තුන්ට ඒ පද්ධතියේ ඇතුලේ තියෙන වස්තුන්ගේ චලිතය නිරීක්ෂණය වෙන්නේ නැහැ. හරිද? දැන් ඔයගොල්ලෝ බස් එකේ යද්දී හරිද? බස් එකේ ඉඳගෙන හරි හිටගෙන හරි යද්දී දැන් පොළොවේ ඉන්න බලලෙකට පේනවා බස් එක යනවා කියලා. බස් එක යනවා බස් එකේ ඉන්න ඔක්කොම මේ බස් එක යන විදිහටම යනවා. හැබැයි හරිද බස් එකේ ඇතුළේ ඉන්න එකට පේන්නේ නැහැ බස් එක. දැන් ඕගොල්ලෝගේ බස් එකේ ඇතුළේ ඉද්දි අපිට තේරෙනවා බස් එක යනවා කියලා. නැත්නම් තේරෙන්නේ නැහැ. ඒ ඕගොල්ලන්ට දැනෙන්නේ එහෙම අර වටපිටාවේ තියෙන හෝඩුවාවන් එක තමයි දැනෙන්නේ. ඊළඟට හයිවේ එකේ යද්දි ඔක තේරෙනවා හොඳට. හයිවේ එක ඕගොල්ලෝ ගිහිල්ලා තියෙනවා නම් හරිද? හයිවේ වාහනේ ඇතුළේ දැන් හයිවේ එක යනවා. සාමාන්‍ය පාරක් තුඩින් තියෙන වටපිටාව ගොඩක් වෙලාවට පේන්නේ නැහැ. හරිද? ගුවන් යානයකදී ඔක හොඳටම තේරෙනවා. Tamanට තේරෙන්නේ නැහැ තමයි යනවද නැද්දවද කියලා. හරිද? දැන් ඔයගොල්ලෝ බස් එකේ යද්දී ඔයගොල්ලන්ට යනවා වගේ දැනෙන්නේ මේ පාරේ දින බලවල් නිසා වෙන්න පුළුවන්. හරි වටපිටාවේ තියෙන වෙන නිසා වෙන්න පුළුවන්. හරිද? ඒක සාපේක්ෂයි. අපි ගුවන් යානයක යද්දීම අපිට වටපිටාවේ මුකුත් චලිත වෙනවා පේන්නේම නැහැ. ඉතින් ඔයගොල්ලන්ට තේරෙන්නේ ගුවන් යානය යනවද නැද්දද කියලා. ගුවන් යානය යනවා ඇත්තටම. හැබැයි ඇතුළේ ඉන්න අය තේරෙන්නේ නැහැ Taman චලිත වෙනවද නැද්දවද කියලා. හරිද? සමහරවිට ඔයගොල්ලන්ට අර ට්‍රැෆික් එකක වාහනයක් පැදගෙන යද්දී නම් සමහරවිට අත්දැකීම් ඇති මේ ට්‍රැෆික් එකක සමහරවිට ඉද්දී නැත්නම් ඔයගොල්ලෝ බස් ස්ටෑන්ඩ් එකේ බස් ගොඩක් එක දිගට නවත්තලා තියෙද්දී අර වටපිටාව පේන්නේ නැහැ. සමහරවිට බස් එක ඕගොල්ලන්ගේ බස් එක මේ නතර කරලා තියෙන්නේ වෙන බස් එකක් යන්නේ ඕගොල්ලන්ට තේරෙනවා අපේ බස් එක යනවා වගේ. එහෙම දැයිලා දිනව නේද? ඒ අර වටපිටාව තියෙන හෝඩුවාවන් එක්ක සමහරවිට Taman නිශ්චලව ඉන්නවා අල්ලපු බස් එක යද්දී හරි ඕගොල්ලන්ට නිකන් ඉබේම බස් එකේ පොල්ලක් ඇල්ලෙනවා. හරිද? ඉතින් ඕගොල්ලෝ යනවා කියලා හිතනවා. එහෙම ඇත්තටම ඒ වගේ දේවල් වෙලා ඇති. ඉතින් ඒවා වැදගත් අර සාපේක්ෂව තමයි අපිට දැනෙන්නේ. ඉතින් මේ බස් එකේ ඉන්න එකාට හරිද මේ වස්තුව තරණයෙන් යනවා කියලා තේරෙන්නේ නැහැ. මෙයාට සාපේක්ෂව මෙයා තරණය වෙනවා කියලා තේරෙන්නේ නැහැ. මෙයාට සාපේක්ෂව මෙයාගේ විස්ථාපනය වෙනස් වෙනවා. මෙයාට එනවනේ. මෙයාට සාපේක්ෂව මෙයාගේ විස්ථාපනය එන්නේ නැහැ කියනවා. ඈතට යනවා. මොකට සාපේක්ෂව මොකේ විස්ථාපනය හැමතිස්සෙම මේ එකමුතු වෙන්නේ තියෙන්නේ. ඒ විස්ථාපනය වෙනසක් වෙන්නේ නැහැ මෙයාට සාපේක්ෂව මේ
එහෙනම් මෙයාට පේන්නේ මේක නිශ්චලයි කියලා. මෙයාට සාපේක්ෂව මේක නිශ්චලයි. තේරෙනවද? මේ දෙන්න අතර පරතරය වෙනස් වෙන්නේ නැහැ. දෙන්නම යනවා ඊතරණිය. මෙයාට සාපේක්ෂව මේක නිශ්චලයි, මෙයාට සාපේක්ෂව මේක මෙහාට යනවා ඊතරණිය. එතකොට බීට අණුව බල ලකුණු කරපුන්නේ නැහැ. බීට අණුව බල ලකුණු කරනවා නම් හරි බීට අණුව බල ලකුණු කරනවා නම් මේකේ අපි දැන් මෙතන p sin θ t cos θ නේ. හරිද? ඔය ටික කොහොමද ලකුණු කරන්නේ නේද දැන්? මෙයා නිශ්චලව කරන්න නම් දැන් සිරස් බල සමතුලිත වෙන්න බෑ. හරිද? p cos θ සමානයි nd. එතකොට තිරස් බලත් සමතුලිත වෙන්න ඕනේ. එයි මෙයාට අනුව මේක සමතුලිත වෙන්න තිරස් බලත් සමතුලිත වෙන්න ඕනේ. ඒතර මේ පැත්තට ඇවිල්ලා තියෙන බල සංරචකයේට සමාන බලයක් මෙයාට ලකුණු කරන්න වෙනවා මේ පැත්තට ආවොත්. මේ බලයට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් මේ වස්තුව මත අනිත් පැත්තට ලකුණු කරන්න වෙනවා. ඉතින් අපි ඔක හඳුන්වනවා. ඔගේ ව්‍යාජ බලයක් නිසා හඳුන්වන්න පුළුවන්. මේ වල අපි කතා කරන්නේ කේන්ද්‍ර අபிසාරී බලය තමයි මේක. ඕකේ අනිත් පැත්තට ලකුණු කරොත් ඒක අපි කේන්ද්‍ර අපසාරී බලය. කේන්ද්‍ර අபிසාරී බලයයි කේන්ද්‍ර අපසාරී බලයයි. වෘත්ත චලිතයක වස්තුවක් යනවා. එතකොට දැන් මේ බලය දැනින්නේ මේ තරණයකට භාජනය වන පද්ධතිය ඇතුළේ ඉන්න වස්තුන්ට විතරයි. කේන්ද්‍ර අපසාරී බලය. පොළොවට සාපේක්ෂව බල ලකුණු කරන එකට මේ බලය දැනෙන්නේ නැහැ. මේක පේන්නේ නැහැ. එයාට වෙන්නේ මේ පැත්තට ඉන්න බල සංරචකයේ තමයි. ටීවී වේදනය කරාම මොකද මෙයාට සාපේක්ෂව මේක නිශ්චල වෙන්න නම් සිරස් බල සමාන වෙන්න ඕනේ. හරි t cos θ සමානයි nd. තිරස් බල සමාන වෙන්න ඕනේ. මේ බලයට සමාන බලයක් ප්‍රතිවිරුද්ධව ලකුණු කරන්න වෙනවා. ඒවා අපි හඳුන්වන්නේ ව්‍යාජ බල. ඔය උත්තරයේ යද්දිත් ඕකම තියෙනවා. මෙහාට තියෙන බලයේ කේන්ද්‍ර අපසාරී බලයේ දැන් මේක ඇතුළේ නම් බලන එකෙත් දැන් හිතන්න ඕගොල්ලෝ වාහනයක් වංගෝගේ යද්දි ඕගොල්ලෝ ඇතුළේ යනවා. වාහනේ ඇතුළේ යද්දි ඕගොල්ලන්ට දැනෙනවද? ඕගොල්ලන්ට දැනෙන්නේ ඕගොල්ලන්ගේ වංගුවෙන් නිකන් ඉවතට විසි වෙන්න හදනවා. එහෙමනේ. හරිද? වාහනයක් වංගෝගේ යද්දි වාහනේ ඇතුළේ ඉන්න අය දැනෙන්නේ වංගුවෙන් ඉවතට විසි වෙන්න හදනවා වගේ ඉවතට විසි වෙන්න හදනවා වගේ දැනෙන්නේ අර කේන්ද්‍ර අපසාරී බලය දැනෙන හින්දා. ඒක දැනෙන්නේ ඒ තරණයකට භාජනය වන පද්ධතිය තුල ඉන්න අංශුන්ට. ඉතින් අපි එවැනි රාමුවක් මේ හඳුන්වන්නේ මොකක් ලෙසද? ඒ කියන්නේ අපි අවස්ථිතික සහ අවස්ථිතික නොවන රාමුව. හරිද? තරණයකට භාජනය නොවන රාමුවක් අවස්ථිතික රාමුව ලෙස හඳුන්වනවා. තරණයකට භාජනය වන රාමුවක් අවස්ථිතික නොවන රාමුවක් ලෙස හඳුන්වනවා. අපි බලමු පොඩි ගාණක් මේකේ ටියුබ් එකේ තියෙන ස්කන්ධයේ කිලෝග්‍රෑම් 3ක් වන අංශුවක් අරය මීටර 4ක් වූ තිරස් වෘතයක තප්පරයක මීටර 4ක වේගයෙන් චලිත වේ. අංක 1 කේන්ද්‍ර අපසාරී තරණය සොයන්න. එතකොට දැන් මේ දෙන්නේ වෘත්තපතේ යන වස්තුව. හරිද? මෙහා යන වෘත්තපතේ අරය මීටර 4. ස්පර්ශීය වේගය 4යි තප්පරයක මීටර. කෝණික ප්‍රවේගය ඔමේගා. හරි ඉතින් මෙතන අපි ස්කන්ධය දීලා තියෙනවා මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 3යි. මේ රෝම ඉලක්කම් එක අහලා තියෙන්නේ මෙයාගේ කේන්ද්‍රයේ දෙසට එල්ල වෙච්ච තරණයනේ. හරිද? මෙතන ස්පර්ශී තරණයක් නෑ මේ වෙලාවේ කොහොමද මෙයා ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් යද්දී ස්පර්ශී තරණයක් නෑ. ස්පර්ශී තරණයක් එන්න නම් කෝණික තරණයක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් සංප්‍රයුක්ත තරණයක මේ කේන්ද්‍ර අපසාරී තරණයයි ස්පර්ශී තරණයයි දෙකේම සංප්‍රයුක්තයි. මම ඒවා කලින් වීඩියෝ එකේ කරා බලන්න නැත්නම් ඈ. හරි ඒකෝට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙතන කේන්ද්‍ර අපසාරී තරණයදී අපි v සහ r දාන්න හින්දා v වර්ගයට r දාමු. හරි මේ සූත්‍ර මතක තියාගන්න. සම්මත සූත්‍ර v 4 වර්ගය යට 4 මෙතන 16 යට 4. 4ක් කියන්නේ තප්පර වර්ගයට මීටර. ඊට පස්සේ අහලා තිනවා කේන්ද්‍ර අපසාරී බලය. දැන් වස්තුවට දාන්න කේන්ද්‍රයේ දෙසට f සමානයි එන්නේ. හරි මම බවවර්ණ වල එනවා කේන්ද්‍ර අපසාරී බලය. මෙයා මේ වෙලාවේ උත්පතේ යන්න අවශ්‍ය කේන්ද්‍ර අපසාරී බලයක් තියෙන්න බෑ. ඒ බලයේ විශාලත්වය f සමානයි m දාලා ඉන්නේ. m 3යි a කියන්නේ 4යි. 3 4 12යි නිව්ටන් නේ. කේන්ද්‍ර අපසාරී බලයේ නිව්ටන් 12ක් තියෙන්න ඕනේ මේ විදිහට මේ වස්තුව උත්පතේ චලිත කරවන්න. එතකොට වෘත්ත චලිතයේ ආවර්ත කාලය සහ භ්‍රමණ සංඛ්‍යාතය අහනවා. වෘත්ත චලිතයේ ආවර්ත කාලයයි භ්‍රමණ සංඛ්‍යාතය. ආවර්ත කාලය ගත්තී p සමානයි 2π යට ඔමේගා ගන්න. ඔමේගා ගන්න v සමානයි r ඔමේගා පාවිච්චි කරන්න. v 4යි r 4යි නේද? ඔතනින් ඔමේගා එනවා 4 4න් කැපුවාම තප්පරයට රේඩියන් 1යි.
මෙතනින් ඔයගොල්ලන්ට 2 5 5 කියන්නේ අපෙන් 22යි නැත්නම් 3ක් කියලා ගත්තත් කමක් නැහැ. 5 වලගේ දැන් අපි ගණන් වල 3යි කියලා ගන්නවනේ. ඔබ එකයි. එතකොට මෙතන 5 ට 3 දැම්මොත් ආසන්න වශයෙන් ඉතින් ආවර්ත කාලයේ තත්පර 6යි. ඒ කියන්නේ මෙයාට එක වටයක් යන්න අර එක වටයක් යන්න තත්පර 6ක් ගත වෙනවා. හරිද? සංඛ්‍යාතය කියන්නේ මේකේ පරස්පරය. එතකොට සංඛ්‍යාතය ගද්දී හරිද? 1 යට t. ඒ කියන්නේ 1 යට 6යි හර්ට්ස්. නැත්නම් තත්පරයට නේ. හරි ඔය ටික වැදගත්. නිකන් බහුවර්ණ වලට ඔයගේ පොඩි ප්‍රශ්න ආවුවක් තියෙනවා. හොඳයි. දැන් අපිට තියෙන්නේ මේ වෘත්ත චලිතයේ යෙදීම. දැන් මම කියවනේ අපිට මේක කතා කරන්න තියෙන්නේ එක එක අවස්ථා වෘත්ත චලිතයේ යෙදෙන. හරිද? එතකොට මේකේ මම ටියුට් එකේ වෙනම දාලා තියෙනවා. හරිද? වෘත්ත චලිත අවස්ථා ටික එකින් එක. ඉතින් ඕගොල්ලන්ට ඒ ටික වැඩිපුර තොරතුරු සඳහා කියවන්නත් පුළුවන්. මම කොහොමත් මේකේ අවස්ථා ටික එකින් එක වැදගත් ටික විස්තර කරන්න. දැන් ටියුට් එකේ ඔක්කොම අවස්ථා ටික දාලා තියෙනවා. හරිද? දැන් තියෙන වෙලාවත් එක්ක බලමු. කොහොමරි මේ කීපයක්ම සාකච්ඡා කරන්න. හොඳයි. මම මේකේ මුලින්ම කතා කරන්නේ මේ තිරස්ව භ්‍රමණය වන තැටියක් මත තියෙන වස්තුවක චලිතය. දැන් මේවල අපිට වැදගත් මේ ප්‍රකාශන කොහොමද ලබා ගන්නේ? ඔය බහුවර්ණ වලට එහෙම එනවා. සංසන්දනය කරන්නේ ඒවා. ඒකම බල ටික ලකුණු කරගන්නේ කොහොමද? ඒකම දැන් කේන්ද්‍ර අபிසාරී බලයේ සැපෙන විදියත් වැදගත්. ඉතින් මෙන්න මේ වගේ ඕගොල්ලෝ දැකලා ඇති මේ වගේ තැටි. හරිද? මේ වගේ කැරගෙන තැටිනේ මේස වගේ ඒවා තියෙන්නේ. හරිද? අර ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඔය පාටි වලට ගියාම කුඩ හයි කරලා තියෙන කරගෙන මේස එහෙම කරවන්නේ. හරි? මේ කුඩ වීදුරුවක් තියෙන එහෙම කැටි ගෙවුනේ නැති. මොනවා හරිදලානේ. හරිද? ඒ වගේ ඔයගොල්ලෝ කරලත් ඇති. හරි වයිට් ප්ලේට් එකක් හරිදලාම කරවනවා. දෙකල් දෙනා කැරගෙන තැටි මේස. හරි මේ වගේ ඔන්න කැරගෙන තැටියක්. හරිද මේක අපිට කරවන්න පුළුවන් ඕනම කෝණික ප්‍රවේගයක් සහිතව. කැරගෙන කෝණික ප්‍රවේගය ඔමේගා කියලා හිතන්නකො. හරි. නැත්නම් ආරම්භයේ නිශ්චලව තියෙනවා. හරි. ඔය තැටිය මත මම තැටියේ කේන්ද්‍රය ඉඳන් භ්‍රමණ අක්ෂයේ ඉඳන් කිසියම් දුරකින් හරිද? සිම්පල් දුරකින් තියෙන වස්තුවක්. මෙන්න වස්තුව. හරි. මෙතන අපි ගත්තොත් දුර සිම්පල් කාර්. හොඳයි. එතකොට දැන් මේක මත බල දැන් මේක අපි කරකවනවානේ. කරකවද්දී ඕගොල්ලෝ දකින්නවා අපි ටික ටික මේක කරකවන වේගෙ වැඩි කරලා බැලුවේ හැන්නේ. තැටි කරකවද්දී තැටියත් එක්ක අර වස්තුව කැරගෙනවා. අපි තැටි කරකවන වේගෙ ටික ටික වැඩි කරද්දී තැටියත් එක්ක වස්තුවක් කැරගෙනවා. ඉතින් වස්තුව කැරගෙන වැඩි වෙලා කිසියම් වෙලාවක ඔය වේගෙ තවත් උඩරිම වැඩි කරලා යද්දී මේ වස්තුව මොකක් වෙනවද? නිකන් ලිස්සලා ගිහලා විසිරලා යන අවස්ථාවකුත් එනවා. දැන් අපිට ඒ ටික වැදගත්. ලිස්සන්න පටන් ගන්න මොන වෙලාවද කියලා බලමු නේ. හරි. අපි ඉස්සෙල්ලාම දැන් මේක කැරගෙද්දී මෙයා කැරගෙන කෝණික ප්‍රවේගයෙන්ම මේ වස්තුවක් කැරගෙනවා. භ්‍රමණ අක්ෂයේ භ්‍රමණ කේන්ද්‍රය O. එතකොට මෙයාගේ ස්කන්ධයෙන් නම් බර mg. තැටින් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියා බලය R සමානයි සිරස් බල සමානින්ද R සමානයි mg. ඒක හරි. දැන් මේ වෙලාවේ මට කියන්න මේක සුමට කුෂ්ඨයක්ද රළු කුෂ්ඨයක්ද වෙන්න ඕනේ. සුමට කුෂ්ඨයක් තිබ්බොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන් ලිස්සනවනේ. කරකවන්නම් වෙන්නේ නැහැ. මේක කැරගෙන්නේ මේක කරකවා ගන්න. කියන්නේ මේක අපි අතින් කරකවන්නේ නැහැ. තැටිය කැරගෙද්දී තැටියත් එක්ක තමයි බල සෙට් වෙලා අර වස්තුවක් කැරගෙන්නේ. ඉතින් අපි දන්නවා දැන් තැටිය වෘත්ත චලිතය යවන්න අපි බලයක් දෙනවනේ. අපිනේ කරකවන්නේ මෝටර එකකින් හරි හිතන්නකෝ. මේක කරකවන්න අපි බල දෙන්නේ නැහැ. මෙයා ඉබේම කැරගෙන්න ගන්නවා මෙයා කැරගෙද්දී. එතකොට මෙයා වෘත්ත චලිතය යන්න අවශ්‍ය කේන්ද්‍ර අபிසාරී බලය සපයගන්නේ කොහොමද? ඇත්තටම මේක දැන් මේක කරකවද්දී මේක ඇත්තටම ලිස්සන්න හදනවා. එළියේ ලිස්සන්න හදනවා. ලිස්සන්න හදද්දිම දැන් මේක රළු කුෂ්ඨයක්නේ. ලිස්සන්න හදද්දී එයාගේ චලිතයට ප්‍රතිවිරුද්ධව ඇති වෙනවා ඝර්ෂණ බලය. F. අර ඝර්ෂණ බලය ඇති වෙනවා. දැන් ඝර්ෂණ බලයක් වැදගත්. හරි නිව්ටන් නියම වල ඉගෙන ගන්නකොට අස්තිකත් ඕනේ. ඔන්න ඒ ඝර්ෂණ බලයෙන් තමයි මේ වස්තුව වෘත්තපතේ යවන්න අවශ්‍ය කේන්ද්‍ර අபிසාරී බලය සපයන්නේ. එතකොට මම මේක කරකෝණ වේගය වැඩි කරන්න මෙයා කරගෙන වේගෙත් වැඩි වෙනවා. දැන් දාමුකෝ මෙයාට x සමානයි m මේ වස්තුවට x සමානයි m දාන්න. f සමානයි m කේන්ද්‍රයේ දෙසට. f ට හරි ඝර්ෂණ බලය m කෝණික ප්‍රවේගය කරකෝණ වේගය වැඩි කරන්න මොකද වෙන්නේ? ඔමේගා වැඩි කරන්න මේ පැත්ත වැඩි වෙනවනේ. මේ පැත්ත වැඩි වෙද්දි මේ පැත්තත් ඊට අදාළව වැඩි වෙන්න ඕනේ. එතකොට වෙන්නේ මෙයා ඝර්ෂණ බලය මෙයා මත ඇති වෙන ඝර්ෂණ බලයක් ටික ටික වැඩි වෙනවා. කෝණික වේගය වැඩි කරන්න කේන්ද්‍ර අபிසාරී බලය වැඩි කරගන්න වෙනවා. අර වස්තුවට නැත්තම් වෘත්තපතේ යන්න බෑ තැටියත් එක්ක. ඒ සඳහා ඝර්ෂණ බලය වැඩි වෙන්න ඕනේ. අන්න ඝර්ෂණ බලය දැන් වැඩි වෙලා දිගටම වැඩි වෙන්නේ නැහැ. මතකනේ ඝර්ෂණ බලයට සීමාවක් තියෙනවනේ. ඝර්ෂණ බලය වැඩි වෙලා උපරිමයකට එනවා. හරි ඊට පස්සේ ලිස්සන්න ගත්තට පස්සේ වස්තුව රළු කුෂ්ඨයේ දිගේ ගතික ඝර්ෂණ බලය ඇති වෙන්නේ. අන්නේ උපරිම ඝර්ෂණ බලය මතකද? සීමාකාරී
ස්ථිතික ඝර්ෂණ බලය. අන්නේ ඝර්ෂණ බලයට මේ F වල ගේනවා. තවත් අපි උතනින් පස්සේ තැටියේ කරකෝණ වේගය වැඩි කරොත් මෙයාට තැටියත් එක්ක ගැරගෙන්න ප්‍රමාණවත් කේන්ද්‍ර විසාරී බලයක් ලැබෙන්නේ නැහැ. මොකද එතනින් පස්සේ තවත් ඝර්ෂණ බලය වැඩි වෙන්නේ නැහැ නේ. ඊට පස්සේ මේක ලිස්සන්න ගන්නවා තැටියෙන් එළියට. ගිහිල්ලා විසි වෙලා යනවා. ඔය වගේ අවස්ථාවවල දැකලා ඇති. විසි වෙලා යන අවස්ථා. අන්න එහෙනම් කේන්ද්‍ර විසාරී බලය සපයන්නේ තැටියේ තියෙන රළු පුෂ්ඨයෙන්, තැටියේ මත තියෙන රළු පුෂ්ඨයෙන් මේ වස්තුව මත ඇතිවන ඝර්ෂණ බලය. හරි. දැන් අපි කිව්වොත් මේ වෙලාවේ වස්තුව ලිස්සීමට ආසන්නම අවස්ථාවේ කියලා ගණන් වල දෙනවා. නැත්තම් මෙයාට කැරගෙන්න පුළුවන් උපරිම කෝණික ප්‍රවේගය ඇහුවොත්. ඒ වෙලාවේ අනිවාර්යයෙන්ම මේ වස්තුව මත ක්‍රියාත්මක ඝර්ෂණ බලය අපිට ගත හැකි Fs කියලා. මොකද ලිස්සන්න ඕන්න වෙන්නේ ඉන්නේ දැන්. තව චුට්ටක් හරි කෝණික ප්‍රවේගය වැඩි කරොත් මේක ලිස්සලා යනවා. හරිද? මෙයා කැරගෙන්නේ උපරිම කෝණික ප්‍රවේගයෙන්. කැටියත් එක්ක කැරගෙන්න පුළුවන් උපරිම කෝණික ප්‍රවේගයෙන් කැරගෙනවා කිව්වත් ඒත් ලිස්සන්න ඕන්න වෙන්නේ ඉන්නේ. හරිද? ඉතින් මේ අපිට මේ දුර වෙනස් කරගන්න පුළුවන්. දුර වෙනස් කරද්දි කැරගෙන කෝණික ප්‍රවේගය වෙනස් වෙන්න පුළුවන්. හරිද? දැන් හිතන්න ලිස්සන්න ඕන්න වෙන්න අවස්ථාවක් ඉන්නවා නම් එතකොට Fs F සමාන වෙනවනේ Fs ට විට. F සමානයි Fs විට F ට දාන්නේ Fs. ඒතර mr ඔමේගා වර්ග. මතකද Fs මෙතන තැටිය සහ වස්තුව අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකේ සීමාකාරී ස්ථිතික ඝර්ෂණ සංගුණකේ μs නම් අපිට දැන් මේ සමීකරණයක් මතක ඇති ඕගොල්ලන්ට Fs සමානයි μsr. එතකොට Fs දාන්න μsr. r ට දැන් මේ සිරස් බල සමාන කරාම මොකක්ද වෙන්නේ? mg. හරි සමානයි මෙතන mr ඔමේගා වර්ග. මෙතන කාට හරි v වර්ගයට r දාන්නත් පුළුවන් ඈ. කැරගෙන ස්පර්ශීය වේගය අරගෙන. හරි. m කැපිලා ගිහිල්ලා මෙතන ඕගොල්ලන්ට ගත හැකි ඔමේගා වර්ගය උත්ත කරොත් මොකක්ද වෙන්නේ? μsg බෙදීම හරිද r. ඊට පස්සේ ඔමේගා උත්ත කරාම ඒකේ වර්ගමූලයක් එන්නේ. μsg යට r වල වර්ගමූලයක් එන්නේ. ඉතින් ඔන්න අපිට එනවා මේ වෙලාවේ අර වස්තුවට කැරගෙන්න පුළුවන් කෝණික ප්‍රවේගය. රඳාපවතින සාධක මොනවද? එකක් තමයි ඝර්ෂණ සංගුණකය නේ. හරි ඉතින් ඝර්ෂණ සංගුණකයේ වැඩි වෙන තරමට කැරගෙන්න පුළුවන් කෝණික ප්‍රවේගය වැඩි. වැඩි කෝණික ප්‍රවේගයකින් මේ වස්තුවට කැරගෙන්න පුළුවන් තැටියත් එක්ක. හරි දීනම් වෙනස් වෙන්නේ නැහැ. මට කියන්න අරේ වැඩි කරොත්ද? ඒ කියන්නේ භ්‍රමණාක්ෂී නම් වස්තුවට තියෙන දුර ගොඩක් වැඩි කරොත්ද වැඩිපුර වේගකින් කැරගෙන්න පුළුවන්. නොලිස්සා ලිස්සන්නේ නැතුව. බලන්න මේ r වැඩි කරොත් මේක තේරෙනවානේ අපි මේක ඈත තියලා කරගෙවුවොත් මොකද වෙන්නේ? ඉක්පන්ට ලිස්සලා යනවා. පොඩි මේ කෝණික ප්‍රවේගයක් විදිහට ලිස්සලා යනවා. ළඟ දින මේ භ්‍රමණාක්ෂිය ළඟින් තියලා කරගෙවුවොත් නේ ගොඩක් ලොකු කෝණික ප්‍රවේගයක් එනකම් මේක ලිස්සන්නේ මේ ප්‍රතිලෝමයි. අරේ වැඩි වෙද්දී කෝණික ප්‍රවේගය අඩු වෙනවා. ඒ කියන්නේ ලිස්සන්න ඕන වෙන්න අවස්ථාවේදී එයා ලක්වන කෝණික ප්‍රවේගය අඩු වගේ. අඩු කෝණික ප්‍රවේගයටත් මෙයා ලිස්සලා යනවා. වැඩි ඈතකින් තියලා කරගෙවුවොත් වැඩි මත. අරේ වැඩි වුණාම. ඉතින් ওই වගේ අර ගහවන්න ABC වලන්ති වලටත් අහනවා. ඔන්න පළවෙනි යෙදීම. දෙවෙනි යෙදීම වශයෙන් අපි කතා කරන්නේ මේ අවලම්බ ගෝලයක් වෘත්තපතේ නිකන් අපි කියන්නේ හේතු අවලම්බය. මේ සිරස් වෘත්තපතේ යන අවස්ථාව අපි කලින් කතා කරේ. තන්තුවක ගැට ගහපු ගෝලයක් නේ. ඒක නම් ලොකුට මේ කතා කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ තන්තුවක ගැට ගහපු ගෝලයක් මම ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් කරවනවා. තිරස් වෘත්තයක. සිරස් වෘත්තයක කරවන්න පුළුවන්. දැන් සිරස් වෘත්තයක කරවන එක මම මේකේ නෝට් එකේ දාලා තිබ්බට අපිට සිලබස් එකේ අයින් කරලා තියෙන්නේ. ඒකෙත් ඉතින් x සමානයි මේ දාන්න තියෙන්නේ. හරි. මම දැන් කියන්නේ මෙතන හේතු අවලම්බය. ඒ කියන්නේ තන්තුවක ගැට ගහපු ගෝලය කොහොම එක පැත්තකින් කොහොම අල්ලගෙන මේ ගෝලේ නම් කොහොම කරවනවා. හරිද? හේතුවක නිකන් වක්‍ර පෘෂ්ඨයේ දිගේ තමයි තන්තුව යන්නේ. වස්තුව යන්නේ අර වෘත්තාකාර ධාතු දිගේ. මෙන්න මේ වගේ එන්නේ. බලන්න. මේ තියෙන්නේ ගෝලය. හරි මේ තියෙන්නේ මෙහා යන වෘත්තපතේ. යා තිරස් වෘත්තපතේ කියන්නේ මේ තන්තුව. හරිද? තන්තුව හේතු අවලම්බයක් කියලා කියන්නේ මේ වගේ එකකට. ඒතර මේ වස්තුව යන්නේ මෙහෙම වෘත්තපතේ නේ. මෙහෙම වෘත්තපතේ කියන්නේ තන්තුව කොහොමද තියෙන්නේ? තේරුම හිතා ගන්න පුළුවන්. හරිද? මේ ගෝලේ නම් ගෝලේ කොහොම යනවා? අර තන්තුවත් එක්ක යන්නේ. තන්තුව කොහොම සම්බන්ධ වෙලා තියෙන්නේ මේ ගෝලේ කොහොම යන්නේ? තන්තුව මෙතනින් අල්ලන් ඉන්නේ කරකවද්දී. ඒතර මෙයා යන කෝණික ප්‍රවේගي ඔමේගා නැත්නම් ස්පර්ශී වේගය ඔමේගා v කියලා ගන්න පුළුවන්. හරි එතකොට මේ තන්තුවේ දිග L මේ වෙලාවේ මෙහා තන්තුව සිරසත් එක්ක ආපු කෝණය θ ස්කන්ධයෙන් ඉතින් බලලම කරොත් එකක් තමයි සිරස්ස පහළට මෙයාගේ බර
මෙතනම සිරස් රේඛාවක් යනකොට ඒකාන්තර කෝණ වලින් මේ කෝණේ θ. හරි මෙතන තන්තුවෙන් ඇති කරන ආකෘති බලයේ වස්තුව මත t. හරි. එතකොට දැන් මට කියන්න මේ වෙලාවේ දැන් වස්තුව වෘත්තපතේ යවන්න කේන්ද්‍රයේ දෙසට මේ වෘත්තපතේ කේන්ද්‍රිකෝ මෙන්න වෘත්තපතේ කේන්ද්‍රය. මේක නෙමෙයි ඈ. මෙහා යන වෘත්තපතේ කේන්ද්‍රය මේකනේ. වෘත්තපතේ කේන්ද්‍රයේ දෙසට කේන්ද්‍රාභිසාරී වලයක් තියෙන්න ඕනේ. බරින් එනවද? බරින් මෙහාට සම්නතකයක් ඉන්නේ ලම්බ කරලා. එහෙනම් මේ ආර්ති බලය ආර්ධයනේ ඕක විභේදනය කරන්න. මෙහාට t cos θ. හරිද? මෙහාට t cos θ කෝණික ඇවිච්ච පැත්තට මේ පැත්තට එනවා. මේ පැත්තට t cos θ අනිත් පැත්තට අන්න t sin θ. වෘත්තපතේ වෘත්තපතේ හරිද? දැන් කරන්න දෙන්නේ ඉතින් අපිට ටිකක් පුළුවන් මේ වස්තුවට O දෙසට f සමානයි m දැම්ම හැකි. f සමානයි m දාන්න. f වලට දාන්න t sin θ. m a වලට දැම්මම මොකක්ද දාන්න අපිට එක්ක b වර්ගයට r දාන්න පුළුවන් නැත්නම් r ඔමේග වර්ග දාන්නත් පුළුවන් ඈ කැමති එකක් දාන්න. හරි ඊට පස්සේ සිරස් බල සමාන කරාම සිරස් බල t cos θ සමානයි පහළට එන්නේ. ඉතින් මේ දෙක බෙදුවාම t කැපිලා යනවා sin θ බෙදීම cos θ tan θ. m කැපිලා ගිහිල්ලා r ඔමේග වර්ගයට g කියලා එනවා. r ඔමේග වර්ගයට g. තව කාට හරි ඕන තන්ත්‍රය දැන් ගණන් වල දිග දෙනවා. දැන් මම මේ සංකේත වලින් හදන්නේ. හරිද? මේකේ ගණන් දාලා තියෙනවා ඉලක්කම් එක හදන්න පුළුවන් ඈ. ඔය වගේ ඒවා තියෙන්නේ. අමාරු නෑ. ඒතකොට මම මේක මෙතන මම ඕගොල්ලන්ට ඕනනම් තන්ත්‍රයේ දිග දුන්නොත් මේ ඍජු කෝණී ත්‍රිකෝණී පාවිච්චි කරලා අරේ ලියුවේ. කොහොමද ලියන්නේ අරේ? අරේ ලියනවා නම් අපිට මෙතන අපිට ලියුවේ හැකි සමකෝපාදය r කර්ණයේ l ඕනනම් sin θ නේ sin θ සමානයි r බෙදීම කර්ණයේ l. ඔතනින් අරේ යුක්ත කරොත් මොකක්ද වෙන්නේ? l වතාවක් sin θ. හරිද? ඉතින් ඔතනින් කාට හරි ඕන නම් මේකේ අවශ්‍ය විදිහට ගාන දෙන දත්තත් එක්ක සදා මේ සකස් කරගන්න පුළුවන්. පැහැදිලිද? හරි ඔකෙදින් තරගකරණේ මහරජුගේ කෝණේ වැඩි කරන්න නේ ඔමේගා වැඩි වුණොත් මොකද වෙන්නේ? ආරේ වැඩි වුණොත් මොකද වෙන්නේ? ඉතින් ඔයගොල්ලන් තරග කරන්න පුළුවන්. හරි මේක කඩපාඩම් කරගන්න එපා. මේවා සමීකරණ. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මූලික දේවල් ටික මතක තියෙන්න ඕනේ. මේ වෘත්තපතයේ යද්දි බල ටික ලකුණු කරගන්නේ කොහොමද? f සමානයි m දාන්නේ කොහොමද? කේන්ද්‍රයේ දෙසට බල ටික හඳුනා ගන්න ඕනේ. වස්තුව ඉහළ පහළ යන්නේ නැත්නම් සිරස් බල සමතුලිත කරන්න පුළුවන්. නේද? ඊට පස්සේ වස්තුව භ්‍රමණය කියන්නේ මේ වැටෙන්නේ නැතුව දැන් අපිට තව අවස්ථා තියෙනවා ඉස්සරහට මම කියන්නම් පූර්ණ ගන්නක් තියෙන අවස්ථා තියෙනවා. දැන් මේවල පූර්ණ ගන්න නැහැ. මේවල තියෙන්නේ f සමානයි m දාන්නයි කේන්ද්‍රයේ දෙසට බල ටික හඳුනාගෙන සිරස් බල සමාන කරනවායි තියෙන්නේ. හරි. ඔය අපේ දෙවෙනි යෙදීම ඉතින් මම මේකේ විස්තරේ දාලා තියෙන රූපත් එක්ක ඇඳලා ඒකත් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලමු දැන් මේ වාහනයක් වංගුවක් ගන්නා විට සිදුවන චලිතය. මම ඉස්සෙල්ලා සිද්ධාන්ත ටික මේකේ කතා කරන්න යන වීඩියෝ එකේ පස්සේ කොහොමද ආයි මම මේවල ගණන් ටික වෙනම වීඩියෝ එකකින් කරනවා. හරි සිද්ධාන්ත වෙනම අපි ගණන් ටික වෙනම යමු. හරි. හොඳයි. තුන්වෙනි යෙදීම. දැන් හිතන්න මේ වාහනයක් ඔයගොල්ලෝ දන්නවා වංගුවක යද්දී. නේද? වංගුවක් කියන්නේ වෘත්තපතයකනේ. වාහනේ වෘත්තපතයකනේ යන්නේ. එතකොට වෘත්තපතයේ කේන්ද්‍රයේ දෙසට වාහනයේ මත බලයක් එන්න ඕනේ. හරි. දැන් හිතන්න මෙන්න පාර දිනා මේ විදිහට වංගුව. හරිද? එතකොට වාහනයක් ඇවිල්ලා මේ වංගුවේ යද්දී දැන් ඔයගොල්ලන්ට ඉස්සරහෙන් බලද්දි වෙන විදියක් තියෙනවානේ. හරි දැන් මේ උඩින් බලවම රූපේ මේ යනවා තියෙන්නේ. උඩින් බලවම රූපේ. මේ පාර. හරිද? සම්පූර්ණ රවුමක්ම නැතත් චාප කැලලක් කරන්නේ වගේ අහුවෙනවනේ. එතකොට මේකේ ආරේ කේන්ද්‍රය. හරි මෙන්න කේන්ද්‍රය මේ වෘත්තාකාර නිකන් චාපයක් නෙන්නේ. මේ වාහනේ දැන් උඩින් අපි බලුවාම පේන්නේ විදිහනේ. උඩින් බලුවාම පේන්නේ ඉතින් වාහනේ පේන්නේ වාහනේ අනිත් ඒවා පේන්නේ නැහැ. උඩින් බලුවාම රූපයක්. ඉහළින් බැලුවොත් දැන් ඉස්සරහෙන් බලන එකනේ දැන් මේම වංගුවේ වාහනේදී දැන් ඔයගොල්ලෝ ඉස්සරහෙන් බලද්දී ඔයගොල්ලන්ට මේන්නේ කාවද? වාහනේ ඉදිරිපස්සනේ එළවගෙන යනකොට පේනවා. රෝද ටික පේන්න පුළුවන් ඉස්සරහනේ. ඒතකොට මේ වගේ වෙන්නේ. හරි. මම නිකන් අඳින්නම් දල වශයෙන්. අර ඔය වගේ ඔයගොල්ලන්ට හරි මෙතන ඩ්‍රයිවර් ඉන්නවනේ. හරි. ඒ වගේ පේනවා. මේ ඉස්සරහෙන් බලන එක වෙන්න දැන් වාහනේ මෙහෙම එද්දි ඉස්සරහෙන් බලද්දි. එතකොට මෙන්න මේ පාරේ එතකොට මේ වගේ කැලලක් නේ. හරි එතකොට මෙන්න කේන්ද්‍රය. අර යා. හරි. දැන් මේක පොඩ්ඩක් අපිට වැදගත්. අපි සාමාන්‍යයෙන් බල ලකුණු කරද්දි මේක අදින්නේ නැහැ. මේක ඇදලා බල ලකුණු කරන්න බෑ ඇත්තටම. උඩින් බල ලකුණු කරන්න අමාරුයිනේ. අපි ඉස්සරහෙන් බලද්දි වාහනේ වංගුව ගද්දි මේ ඉස්සරහෙන් බලද්දි මෙහෙම බලද්දි මෙහෙම බලද්දි පේන විදිහ තමයි මේ අතර තියෙන්නේ. එතකොට මට කියන්න මේ වෙලාවේ වාහනේ ස්කන්ධය අපි දන්නවා නම් m කියලා අපිට ලියුවේ හැකි බර පහළට mg. අරයා
එතකොට මෙයා මේ වෙලාවේ එන ප්‍රවේග කෝණික ප්‍රවේගය ඔමේගා. අන්න නැත්නම් අපි අපට ස්පර්ශීය වේගය v වංගුවේ නෙවෙයි. දැන් වංගුවේ අධි වාහනයකට යන්න පුළුවන් උපරිම වේගයක් තියෙනවා. ඊට වඩා අයින් ගියොත් එහෙම ඉවරයි. ඒ වගේ අවස්ථාවල ගන්නවත් ඇති. සමහරවිට රේසින් කාර් වුණා මොකද එන්නේ වංගුවෙන් පිටපයින්නවා. හයියෙන් ගියොත් වංගුවක දැන් ඔයගලට නිකන් ඕනනම් ගිහිල්ලා බැලුව හැකියි. අර එහෙම යන්න එපා වෙනවා අනිවාර්යයෙන්. ඒතර වාහනයක් දැන් යන්න පුළුවන් මෝටර් සයිකලයක් වුණත් වංගුවක යන්න පුළුවන් උපරිම වේගයක් තියෙනවා. ඊට වඩා හයියෙන් ඇවිල්ලා බලන්නකෝ. ඊට වඩා හයියෙන් ඇවිල්ලා බලන්න එපා. මොකද ඒ අවසානයේම වෙන්න පුළුවන්. අනිවාර්යයෙන් මොකද වෙන්නේ? වාහනේ බයිසිකලේ හරි මොකක් වුණත් කෙලින්ම මේ වංගුවෙන් ඉවතට විසිරලා යනවා. හරි සමහරවිට ඇක්සිඩන්ට් වෙන්නේ ඒ වගේ අවස්ථාවල. අර කෙලින් පාර එන වේගයෙන්ම සමහර කට්ටිය බීලා එද්දී මේ පාර කෙලින් වගේ වෙන්නේ හැබැයි වංගුවක්. ඉතින් හයි ස්පීඩ් කියන්නේ සාමාන්‍යයෙන් පැය කිලෝමීටර් 50 60 වගේ වේගකින් ආවත් වංගුවේදී එළියට විසි වෙන්න පුළුවන්. හරිද? කෙලින් පාර යන වේගයෙන් වංගුවක යන්න බෑ. ඉතින් මේ වගේ අවස්ථාවල අනතුරු වලට සිදු වෙන්න පුළුවන්. හරි. දැන් බලමු මේකේදී අපි බලන එක ඇති වෙන විදිහ වැදගත්. එකක් තමයි වාහනේ බර ස්කන්ධයෙන් නම් බර සිරස්ස පහළට. ඒක රෝද හතරෙන් එන අභිලම්බ ප්‍රතික්‍රියා ටික තියෙනවානේ. හතරක් රෝද හතරෙන් පොළොවෙන් ඇති වෙන. ඒකේ වම සම්ප්‍රයුක්ත අභිලම්බ ප්‍රතික්‍රියා වලින් ලකුණු කරන්නේ. හරි වැඩි ලකුණු කරන්නම් R. හරි. මම කියන්නේ මේ වෙලාවේ මොනවද මේ උඩින් ගම රූපෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් වාහනය දැන් v වේගයෙන් එද්දී ඔමේගා කෝණික ප්‍රවේගයෙන් එද්දී මේ වෙලාවේ අපි දන්නවා මේ වාහනේ වංගුවෙන් ඉවතට ලිස්සන්න හදන්නේ. හරිද? ලිස්සන්න හදන්නේ. ඒ කියන්නේ ටයර් මේ පොළොව දිගේ අඩු පොළොව දිගේ හරිද? මේ පැත්තට ලිස්සලා යන්න හදනවා. වාහනේ කොහොම එද්දී ඒ ටයර් මෙහාට ලිස්සන්න හදනවා. දැන් මේක සුමට පාරක් වුණොත් අනිවාර්යෙන් යන්න බෑනේ. ලිස්සලම යනවනේ. හරිද? ඒතකොට මේක ලිස්සන්න හදද්දී අන්න චලිතයට ප්‍රතිවිරුද්ධ වන ඝර්ෂණ බලය ඇති වෙන්නේ සාපේක්ෂ චලිතයට ප්‍රතිවිරුද්ධව. මේ ටයර් සහ පොළොව අතර ඇති වෙන ඝර්ෂණ බලය ටයර් මත මේ පැත්තට ඇති වෙනවා. වාහනේ ටයර් අර පැත්තට ලිස්සන්න හදද්දී ඝර්ෂණ බල ඒ කියන්නේ මේ ටයර් හතර මතක ඇති වෙනවා. මම මේ මුළු ඝර්ෂණ බලය මෙහින් ලකුණු කරන්න. අන්න ඒ ඝර්ෂණ බලය තමයි මේ ඉස්සරහින් කරන රූපේ මම මේ ලකුණු කරන්නේ. හරිද? මෙන්න කේන්ද්‍රයේ විතර ඇතිවන බලය. ඔන්න ඔය බලෙන් තමයි එයා වංගුවේ යන්න අවශ්‍ය කේන්ද්‍ර අபிසාරී බලය සපයගන්නේ. දැන් එක එක වෘත්ත චලිතයේදී වල එක එක බල මගින් තමයි කේන්ද්‍ර අபிසාරී බලය හදාගන්නේ. පොදුවේ කියන්නේ කේන්ද්‍ර අபிසාරී බලය. ඒක ආර්ධි බලයෙන් හෝ ඝර්ෂණ බලයෙන් හෝ අභිලම්බ ප්‍රතික්‍රියා බලයෙන් හෝ මොකකින් හරි එන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න ඔය බල ටික තමයි මේ වෙලාවේ ඇති වෙන්නේ. දැන් ඊට අමතරව දැන් ඕගොල්ලෝ දන්නවා වාහනයක් චලිත වෙද්දී ඝර්ෂණ බලය ඇති වෙනවානේ. දැන් ඒ ඝර්ෂණ බලය නෙමෙයි මේක. සමහරවල් පටලව ගන්නවා. හරිද? දැන් මේ ටයර් පොළොව මත කැරකිලා දැන් මේ ඉස්සරහාට චලිත වෙන්නත් ඝර්ෂණ බලයක් ඉස්සරහට එනවනේ. ඒ බල මම ලකුණු කරන්න යන්නේ නැහැ මේ ටයර් මත දැන් මේ එළවුම් රෝධ තියෙනවා නම් ඉස්සරහට දැන් මේ ටයර් හතරම එළවුම් රෝධ නම් 4 wheel වාහනයක් වුණා නම් මේ ටයර් හතර මතම පොළොවෙන් ඇතිවන ඝර්ෂණ බල ඉස්සරහටත් ඇති වෙනවා. ඒ ඝර්ෂණ බල නෙමෙයි මේ ඝර්ෂණ බලය. මේ ටයර් එළියට ලිස්සලා යන්න හදන හින්දා වංගුවේ ඉවතට ඇතිවන ඝර්ෂණ බල ටික තමයි මේ ලකුණු කරලා තියෙන්නේ. ඒක සම්ප්‍රයුක්තයි. මේ ඝර්ෂණ බල මෙතෙන්ට අපි අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒවා ලම්බකවල තියෙන යන දිශාවල. ඒකෙන් මේ ඝර්ෂණ බල ටික අපිට අහු වෙන්නේ නැහැ. අපිට අහු වෙන්නේ මෙන්න මේ ඝර්ෂණ බල පැත්තට එන ටික. හරි ඉතින් අපි දැන් මොකද කරන්න ඕනේ? බල ටික හඳුනාගත්තා. බල ලකුණු කරා x සමානයි මේ දාන්න. හරි දාන්න ඕදෙසට x සමානයි මේ. හරි ඕදෙසට x සමානයි මේ දැම්මහම f ඝර්ෂණ බලය m වාහනේ ස්කන්ධය කේන්ද්‍ර අபிසාරී ත්වරණය අපි දාමු v වර්ගයට r. v වර්ගයට r. ඉතින් මේ වෙලාවේ වාහනයට වංගුවේ යන්න පුළුවන් උපරිම ප්‍රවේගයක් තියෙනවානේ. අන්න උපරිම ප්‍රවේගය Vmax අගේ ගද්දී කේන්ද්‍ර අபிසාරී බලෙත් මොකද වෙන්නේ? උපරිමාගයක් එනවා. ඒ ඝර්ෂණ බලයේ උපරිමාගය අපි දන්නවා F සමානයි. ඒකට මොකද්ද? Fs වෙන්න ඕනේ. F ට Fs දාලා අපිට වංගුවේ යන්න පුළුවන් උපරිම ප්‍රවේගය Vmax නේද? Vmax කියලා දාන්නේ උපරිම වේගය. ඒ කියන්නේ වංගුවෙන් පිටපයින් නැතුව දැන් වාහනේ ලිස්සන්න ඕන වෙන අවස්ථාවේදී තව චුට්ටක් වේග වැඩි කරොත් ලිස්සලා යනවා. ඒ වගේ අවස්ථාව වෙනවා. ඉතින් ඒකයි දැන් අපි හිතන්නකො වීලි පාරක ওই වංගුවේ පැයට කිලෝමීටර් 50කින් ගිහිල්ලා වංගුවේ යන්න පුළුවන්. උපරිම වේගය පැයට කිලෝමීටර් 50යි. දැන් බැස් වේලාවකත් ඇවිල්ලා ওই වේගෙන් යන්න ගියොත් මොකද වෙන්නේ? ලිස්සලා යනවා. මොකද ඝර්ෂණ බලය ඒකට අඩු වෙනවන්නේ. අර පාර ලිස්සන හින්දා උපරිම ඝර්ෂණ බලය වීලි වෙලාවේ ඉන්න උපරිම Fs ට වඩා පාර තෙත් වෙලා තියෙන Fs අගේ අඩුයි. ඒවා පොඩ්ඩක් තේරුම් ගන්න. දැන් Fs සමානයි μsr නේ. සීමාකාරී ස්ථිති ඝර්ෂණ බලය සමානයි සීමාකාරී ස්ථිති ඝර්ෂණ සංගුණකයේ වතාවක් අභිලම්බ ප්‍රතික්‍රියා බලය r සමානයි සිරස් බල සමාන කරලා
සිරස් බල සම්තුලිතයි වංගුවේ යද්දී වාහනය ඉහළ පහළ යන්නේ මේ තිරස් වල ඉන්නේ සිරස් බල සමාන කරන්න. R වලට MG දැම්ම හැටි මෙතන V වක්‍රම x අගේ දාන්න බෙදීම R. අද මෙතනින් R ට MG දැම්මාමනේ R ට MG දැම්මම ඕගොල්ලන්ට අර ස්කන්ධය කියන එක කැපිලා යනවා. නේ ස්කන්ධයෙන් සොයාගන්න. ස්කන්ධයේ මෙවල ගොඩක් කියලා කැපිලා යනවා. එතෙන් කැපිලා යනවා. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට මේ වාහනයේට හරිද? තැනිතලා පාරක්නේ වංගුවක් තැනිතලා පාරක වංගුව ගන්න පුළුවන් උපරිම ප්‍රවේගය ඉන්නේ μs g r ඒකේ වර්ග මූලය. ඉතින් අපිට වැදගත් දැන් වංගුවක් නිෂ්පාදනය කරනවා කියන්නේ පාරක් හදාගෙන යද්දි වංගුව හදද්දි නේ පාර මුලින්ම හදද්දි වංගුවත් හැදෙනවනේ එතන. ඒ කියන්නේ වංගුව අපි හදද්දි ඔයගොල්ලෝ දැකලා ඇති වංගුවක් තියෙන තැනක පාර තිරස් නැහැ. ඒ කියන එක තේරෙනවද? අද ඔයගොල්ලන්ට ඔය එච්චර සමාජලාට නිකන් දැකලා තිබ්බට ඔළුවට ක්ලික් වෙන්නේ නැහැ. දැන් මේම තිරස් පාරක ඉද්දී තිරස් පාරක් හිතන්නකෝ. පාර තිරස් වල තියෙන්නේ. තිරස් තියෙන පාරේ ඔහොම වංගුවක් එද්දී නිකන් පාර මෙහෙම ඇන්ගල් කරලා හදලා තියෙන්නේ. වංගුවේ සම්පූර්ණ වංගුව ඉවර වෙනකම්ම ඒ වංගුවට අයත් පාරේ කොටස ඇන්ගල් ආන්ත කරලා හදන්නේ. ඒකට හේතුවක් තියෙනවා. දැන් නිකන් බලන්න මෙතන මේ වංගුවේ යන්න පුළුවන් උපරිම වේගය Vmax. අර ඝර්ෂණ සම්පූර්ණකේ වැඩි වුණොත් කියන්නේ පාර රළු වන තරමට අපිට වංගුවේ යන වේගය වැඩි කරගන්න පුළුවන්. ලිස්සන්න ඕන වෙන අවස්ථාවේදී හරිද? ඊට වඩා අයින් ලිස්සලා යනවා ජී වෙනස් කරන්න බෑ යන්න. වංගුවේ අරය දැන් ඕගොල්ලන්ට තෝරගත් අත්දැකීම් නැති පුට් සයිකල් එක හරියට දුනත් ඒ කියන්නේ අරය අඩු වංගුවකද හයියෙන් යන්න පුළුවන් අරය වැඩි වංගුවකද? අරය වැඩි වංගුවක. අරය අඩු වංගුවක හයියෙන් යන්න අමාරුයි. ටක් ගාලා ලිස්සන්න බලනවා. අරය වැඩි වංගුවක හයියෙන් යන්න පුළුවන්. හරිද? එතකොට දැන් මේ පාර තැනිතලාවිටනේ මම දැන් ඊළඟ අවස්ථාවේ කරන්නේ පාර ආනත වුණොත්. පාර ආනතයි කියන්නේ බලන්න තේරෙනවද කියලා? ආනතයි කියන්නේ වංගුවම තමයි වංගුව ආනතයි. දැන් මෙතන වංගුව දැන් කොහොම එන්නේ වංගුව තිරස්ව තියෙන්නේ. දැන් මේ වංගුවේ ඔහොම ඇන්ගල් එකක් තියෙනවා පාරේ. කේන්ද්‍රය පැත්තට ආනත කරලා හදලා තියෙන්නේ. එතකොට ඝර්ෂණ බලයෙන් එන අභිලම්බ ඝර්ෂණ බලයෙන් එන මේ කේන්ද්‍ර අபிසාරී බලය දැන් ඝර්ෂණ බලයෙන් සැපෙන්නේ නේ කේන්ද්‍ර අபிසාරී බලයේ ඝර්ෂණ බලය නාවේ ඊට අමතරව කේන්ද්‍ර අபிසාරී බලයට තව බල සංරචකයක් ගන්න පුළුවන් ඝර්ෂණ බලයෙන්ුත් එනවා සපෝට් එකක් තව බලයෙන්ුත් එනවා පාර ආනත කරනවා හරි දැන් මේ අවස්ථාවන් ඉන්නේ මම දැන් මේකේ උඩින් බලන රූපේ ඇඳුත් අර වගේ තමයි වෙන්නේ ඉස්සරහින් බලන රූපේ මෙහෙමයි මම අදින්නේ ඔන්න බලන්න හරි මේ ටයර් හරි මේ වාහනේ ඔය විදිහට මෙන්න පාර. දැක්කද මේ පාර දැන් කොහොම ආනතව තියෙන්නේ වංගුව තියෙන්නේ වංගුව කොහොම ආනතව තියෙන්නේ. එතකොට මේක අපි ගත්තොත් මම නිකන් මෙහෙම දික් කරන් ගියොත් තිරසත් එක්ක තිරස් රේඛාවත් එක්ක තීටා කෝණයකින් ආනතයි. එතකොට මෙයා ඇත්තට පාර ඔහොම තියෙන්නේ. අර පාර මෙහෙම ගත්තොත් මේ පාර අහුවන උත්පතේ පාර අහුවන උත්පතේ තේරෙනවද? පාර අහුවන උත්පතේ කේන්ද්‍රය මෙහි තියෙන්නේ. මෙතන මේ දොර කේන්ද්‍රය මේ මම මේක ගත්තේ මේ පාරේ ආනතිය වෙන්නම් තමයි මේ අරගත්තේ. මෙයා යට වෘත්තපතයේ කේන්ද්‍රය මේ තියෙන්නේ. ඒක කොට තේරුම් ගන්න. වෘත්තපතයේ ආරයා හරිද? දැන් බලන්න අර විදිහටම බලන්න කියනවා. හරිද? ඊට පස්සේ මෙතන අපිට බලන්න කරොත් බර සිරස්ස පහළට. හරිද? මේකේ අභිලම්බ දිග්‍යා බල ඇති වෙන්නේ ස්පර්ශ පෘෂ්ඨයට ලම්බකව නෙමෙයි. ටයර් මත ඇති වෙන්නේ පොළවෙන් ලම්බකව පාරට. ලම්බකෝයෙන් ඉන්නවා මෙතනින් ලම්බ කරගන්න සම්පූර්ණ අභිලම්බ ප්‍රතික්‍රියා බලය ආන. හරි ඒතකොට මෙතන සිරස් රේඛාවෙන්ද කෝණේ බලමු. මේක θ නම් මෙතන 90නේ. මේක 90 වෙන θ. ප්‍රතිමුඛ කෝණ වලින් මේක 90 වෙන θ මේක 90යි. මේක ආයි θ. එහෙනම් මේ කෝණේ θ වෙනවා. හරි ඔක θ වෙනවා. මෙතන කෝණේ 90 වෙන θ. හරි. ඊට පස්සේ මෙතන ගත්තොත් දැන් අන්න ඝර්ෂණ බලය. දැන් මේ වෙලාවේ වාහනේ වංගුවෙන් දැන් එන්න පාර ආනතය වංගුව මෙයා ඉවතට ලිස්සන්න හදද්දී ඝර්ෂණ බලය ඇති වෙන්නේ මේ මෙතනනේ පාර ඔස්සේ තමයි ඇති වෙන්නේ ඝර්ෂණ බලය. ඒතර අපි මේකත් බලන්න මෙතන වුණ මේ තිරස් රේඛාවයි මේ පාරේ ආනතිය අතර කෝණේ θයි. ඒකාන්තර කෝණ වලින් මෙන්න ඝර්ෂණ බලය. දැන් ඇත්තටම මම කියන්න කේන්ද්‍ර අபிසාරී බලය. දැන් වෘත්තපතයේ කේන්ද්‍රය නෙමෙයි ඉන්නේ. කේන්ද්‍රයේ දෙසට දැන් බල කීයකින් එනවද සපෝට් එක. එකක් තමයි ඝර්ෂණ බලය දැන් සම්පූර්ණ ඝර්ෂණ බලයම අහු වෙන්නේ නැහැ. ඒක විභේදනය කරන්න. F මේ පැත්තට cos θ. හරිද? මේ පැත්තට එනවා F cos θ. මේ පැත්තට එනවා වාහනේ මත පහළට F sin θ. R විභේදනය කරොත් කෙලින් එන්නේ සිරස් ඉහළට R cos θ. මේ පැත්තට එනවා
R sin theta. අන්න දැන් කේන්ද්‍ර අභිසාරී බලයේ බල දෙකක් එනවා. කලින් එකේ ආවේ පාර තැනිතලාව තිබ්බනම් වංගුව ඝර්ෂණ බලයෙන් විතරයි. දැන් ඝර්ෂණ බලයොත් වෙනවා අභිලම්බ ප්‍රතික්‍රියා බලයොත් වෙනවා. එතකොට ඝර්ෂණ බලයයි අභිලම්බ ප්‍රතික්‍රියා බලයයි දෙකින්ම බල සංරචකයේදී වැඩි කේන්ද්‍ර අභිසාරී බලයක් හදා ගන්න පුළුවන්. එතකොට අර තැනිතලාව පාරක් සහිත වංගුව කියන්නේ උපරිම වේගයට වඩා එකම රළු පෘෂ්ඨ තියෙන පාරවල් දෙයක් ගත්තොත් ආනතියක් තියෙන පාරක ඊට වඩා හයියෙන් යන්න පුළුවන්. ඒකයි හැම වංගුවක් ගාම පාර අද දැන් යවුවේ යද්දි බලන්න අද යන්නේ බාහිරද එළියට වහින්න යන්න එපා මේ එතකොට ඔයගොල්ලන් බැලුවේ හැකි ඒ වගේ තැන් වල වංගුවේ ආනතියක් තියෙනවා දැන් ඒක තේරෙනවා මොකද වැඩි කේන්ද්‍ර අභිසාරී බලයක් ගත්තාම වැඩි වේගයකින් අපිට වංගුවේ යන්න පුළුවන් ඉතින් දැන් කරන්න තියෙන්නේ ඉතින් සිරස් බල සමාන කරන්න f සමානයි මේ දාන්න දැන් මෙතන වාහනේ ලිස්සන්න ඕන මෙන්න අවස්ථාව යනවා කියවනම් ඒ කියන්නේ වාහනේ කරලා දැන් වංගුවෙන් ඉස්සලා යන්න ඕන මෙන්න අවස්ථාව යනවා ඒ විතර මොකද වෙන්න ඕනේ f සමානයි fs වෙනවා අපිට ගොඩක් ගාන වල ඔය වගේ අවස්ථා තමයි දෙන්නේ වාහනේ වංගුවේ යන උපරිම වේගය හරි vmax නැත්නම් omega max නේ සඳහා ප්‍රකාශන ගන්න ඒ වගේ ඒවා තියෙනවා ඉතින් අපි මේ අවස්ථාව සලකලා හදමු හරි එකක් අපිට පුළුවන් f සමානයි m මේ දාන්න වාහනයට කේන්ද්‍රයේ දෙසට මේකේ වංගුවේ කේන්ද්‍රය මෙහි තියෙන්නේ මෙතන නෙමෙයි ඒක තේරුම් ගන්න මොකද පාර ඔහොම තියෙන්නේ කේන්ද්‍රය මෙහෙදී ඉන්නේ මේ අර පාරේ ඇන්ගල් එක වෙන්නන්න නෑ මේක ඇන්දි. මෙහාට x සමානයි මේ දාද්දි කේන්ද්‍ර අභිසාරී බලයේ කැලි දෙකකින් එනවා කියන්නේ බල සංරචක දෙකක් r sin θ ධන f cos θ සමානයි m v වර්ගයට r. හරි. මෙතන f fs දැම්මොත් මෙතන v උපරිම වේගය. ඊට පස්සේ අපි මේ අවස්ථාවම ගන්නේ ලේසිද උන්නේ f සමානයි fs විතර කියලා බලන්න හදුනේ. එතකොට මෙතන ප්‍රවේගي v max දාගත්තා නම් හරි. සිරස් බල සමාන කරාම ඔව් මෙතන දැන් තව වැඩක් කරන්න පුළුවන් දැන් fs සමානයි μsr ඒකක් දාගමු නේ μsr හරිද එතකොට මෙතන ඔයගොල්ලන්ට ගත හැකි එකක් r sin θ සමාන fs නේද නේ fs ට දාන්න μs r cos θ සමානයි m මෙතන v max වර්ගයට r අංකයක ඊට පස්සේ අනිත් එක තමයි සිරස් බල සමාන කරනවා. ඉහළට බල සමාන කරන් පහළට බලවල වාහනේ මත ඉහළට බල r cos θ. හරිද? ඉහළට බල ගත්තොත් r cos θ. එතකොට සමාන කරන්න පහළට බලවලට r cos θ සමානයි f sin θ ධන mg. නේ? ඉහළට බල r cos θ සමානයි mg ධන f sin θ නේ. පහළට දින මේ දෙක සමානයි ඉහළට දින එක. දැන් වාහනේ සිරස්ව සමතුලිතයි. මොකද වාහනේ වංගුවේ යනවා කියලා උඩ පහළ යන්නේ නැහැ. සිරස් වල සමාන කරන්න පුළුවන් මේක නම්. මම මේ පැත්තට ලියන f sin θ පදේ දැන් මෙතන ලියන්නේ නැහැ. ලියලා මේ පැත්තට ගත්තාම මේක ඍණ වෙලා යනවා තේරෙනවද? නේ? fs sin θ පදේ ඍණ වෙලා යනවා. මෙතනත් එතකොට r cos θ ඍණ fs ට දාන්න μs r sin θ සමානයි mg. මේක අංක දෙක. මම ඊට පස්සේ එක බෙදනවා දෙකෙන්. මොන බලන්න මේක පොඩ්ඩක් බලා ගන්න සුළු කරන විදිහ හරියට එක බෙදීම දෙකෙන්. වම් පැත්තෙන් බෙදනවා සමීකරණ දෙකක් බෙදද්දි දකුණු පැත්තෙන් බෙදනවා. එකේ වම් පැත්ත බෙදන්න r sin θ දාන්න μs r cos θ බෙදීම r cos θ ඍණ μs r sin θ දකුණු පැත්තෙන් බෙදන්න mv වර්ගයෙන් කැපිටල් නැත්නම් උතන mv වර්ග මෙතන max පස්සේ දාගත්තත් කමක් නැහැ බෙදීම හරිද mv වර්ගයට r බෙදීම mg හරි මෙතන ඉතින් m10 කැපිටල් යනවා ඒතර v වර්ග max යට r යට r චීන තමයි එන්නේ හරි මෙතන ඉතින් ඔයගොල්ලන්ට මේ මෙතනින් r එකක් ගන්න එළියට r එකක් ගත්තාම එළියට හරිද මේ පොදු සාධක r ගන්න එළියට මෙතනුත් ගන්න r එකක් එළියට වරනවා දාලා හරි r ටාක් එකක් හැදියේ ඊට පස්සේ මෙතන තව මම මේක සුළු කරගන්න ලේසි විදියක් කියන්නම් මේ පැත්තේ එන්නේ v වර්ග max යට r g යට මේකේ නිකන් මට තෑන් පද හදා ගන්න ඕන නම් මම මේ දැන් මේ භාග සංඛ්‍යාවක් දෙන්නේ භාග සංඛ්‍යාවක තුල්‍ය භාග ලියුව කියලා වෙනසක් නැහැ දැන් අපි දෙකින් එකේ උඩයි යටයි වැඩි කරනවා ඉලක්කමකින් වෙනසක් නැහැ තුල්‍ය භාග ඒ නිසා කියන්නේ භාග සංඛ්‍යාව හරය ලවයයි එකම සංඛ්‍යාවකින් එකම පදයකින් ගුණ කරන්නත් පුළුවන් බෙදන්නත් පුළුවන් මම මෙයාගේ ලවයයි හරයයි බෙදනවා cos θ කින් ඒතර ලවය බෙදනවා cos θ කින් හරයක් බෙදනවා cos θ කින් හරි ඔන්න ලවය බෙදුවා මෙන්න හරය බෙදුවා හරි තුල්‍ය භාගයක් නේ cos θ කින් බෙදනවා
මේ පැත්තේ ආයෙ බෙදන්න යන්න ඕනේ නැහැ. ඉතින් මෙයාට මෙයාගේ වෙලේ ගියාම මේක වෙනවා. ඒතර v වර්ග max යට rg. මෙතන දැන් මේ cos θ බෙදන්න දෙන්න පුළුවන් නේ භාග සංඛ්‍යාවකට. මේ හරයෙන් තියෙන මේ භාගේ මෙයාගේ මෙයා බෙදුවාම sin θ යට cos θ මොකක්ද දෙන්නේ? tan θ. මම එකපාර ලියන්නම්. μs cos θ යට cos θ කැපිලා ගිහිල්ලා මෙතන μs ඉතුරු වෙනවා. මේ පැත්තේ cos θ යට cos θ එකයි බෙදුවාම ඍණ μs sin θ යට cos θ tan θ. ඔන්න ඔය වගේ අපිට උපරිමව සුළු කරගන්න පුළුවන්. හරි දැන් මේක ඉතින් අපිට කෝණේ දුන්නා නම් නේද? ආරේ දුන්නා නම් මේ වෙලාවේ අපිට මිව්වේ සුද්ධාන්නවා නම් අර වාහනය උත්පතේ යන්න පුළුවන්, වංගුවේ යන්න පුළුවන්, උපරිම ප්‍රවේගය ගත හැකියි. මේ ආර්ථික කෝණේ දෙන්න ඕනේ. පාද තිරසත් එක්ක ගන්න ආරතිය සහ ස්ථිතික ඝර්ෂණ සංගුණකයයි වංගුවේ ආරේ දුන්නා නම් අපිට මේ වෙලාවේ වාහනයට යන්න පුළුවන් උපරිම කෝණික ප්‍රවේගය ගන්න පුළුවන්. පැහැදිලිද? ඒ සමහර ගණන් වල කියනවා ඉතින් පාර සුමටයි කියලා දුන්නොත් ඝර්ෂණ බලය නැහැ. ඒක පාර ආනතයි සුමටයි. එතකොට අභිලම්බ ප්‍රතික්‍රියා බලයෙන් එන සංරචක විතරයි එන්නේ. ඝර්ෂණ බලයක් නැහැ පාර සුමටයි කියලා දුන්නොත්. සමහර ගණන් වල අහනවා මේ වගේ වංගුවක යන්න පුළුවන් අවම වේගය. දැන් මේ උපරිම වේගය ගත්තේ. මොකද තමයි අවම වේගය කියන්නේ? උපරිම වේගෙන් යන්නත් ඒක වංගුවේ යන්න පුළුවන් උපරිම වේගයක් කොහොමද තියෙනවා? ඉවතට ලිස්සන්න හදනවානේ. ඕගොල්ලෝ හිතනවාද මේ වගේ වෙලාවක මේ වෘතයේ දෙසට ලිස්සන්නත් බැරිද? දැන් වංගුවේ යන වේගය වැඩි කරන්න ඉවතට ලිස්සීම වැඩි වෙනවනේ. ගිහිල්ලා උපරිම වේගෙන් යද්දි ඉවතට ලිස්සලා යන්න ඕන වෙන අවස්ථාවට එනවා. තව වැඩි කරොත් වේගය ලිස්සලා යනවා එළියට. ඔය යන වේගය අඩු කරොත් වංගුවේ යන වේගය අඩු කරන්න මොකද දැන් මේක ආනතියක් තියෙන්නේ දැනකලා වාරක නෙමෙයි ඔය ආනතියක් තියෙන වාරක වංගුවක මෙහා අඩුම වේගෙන් ගියොත් හරිද මේ පල්ලමක් වහිනවා කන්දක් වහින එකක් නෙමෙයි වෙන්නේ මේ වංගුවක යන්නේ අර ඉස්සරහින් බලුවම පේන විදිය දුහමාරා හිතයි මේ පල්ලම කියන වාහනේ නැත්නම් කන්ද වෙනවා එහෙම අවස්ථාවක් නෙමෙයි තියෙන්නේ මේ ආනතිය ලකුණු කරලා තියෙන්නේ ආනතයක් නෙමෙයි හරිද එතකොට මෙයා මේ එන වංගුවේ වේග අඩු කරොත් එළියට ලිස්සන්නේ මේ පැත්තට ලිස්සන්න හදනවා තේරෙනවද මේ වාහනේ මෙහාට ලිස්සන්න හදනවා එතකොට ඝර්ෂණ බලය කොහටද එන්නේ මේ පැත්තට ලකුණු කරන්න ඕනේ එතකොට ඝර්ෂණ බලය ඒවත් අහලා දෙනවා මම මේක ඔප්පු කරන්න යන්නේ ටියුට් එකේ දාලා දෙන්නේ මේ වාහනේට යන්න පුළුවන් අවම වේගී ගාන කිව්වොත් ඇහුවොත් මේ ඝර්ෂණ බලය මේ පැත්තට ලකුණු කරන්න ඕනේ Fs නේ අවම වේගී ගාන තියෙන්නේ මෙහාට ලිස්සන්න ඕන වෙන අවස්ථාවේ තියෙන්නේ වංගුවේ යන්න පුළුවන් අඩුම වේගී එතකොට මෙතන θ ඒකාන්තර කෝණ වලින් Fs මේ පැත්තට cos θ මේ පැත්තට Fs sin θ. අද එතකොටත් ඉතින් ඕගොල්ලෝ අන්න කේන්ද්‍ර අපිසා දැන් F සමානයි මේ දැම්මම නම් O දෙසට කේන්ද්‍රයේ දෙසට බල දාන්න. ඔන්න ඊළඟ වැදගත් තියෙන්නේ. මම දැන් අපි F සමානයි මේ දාද්දි එක පැත්තකට තියෙන බල ධනනේ අනිත් පැත්තට බල දෙන්නේ නැහැ. ඒතකොට F සමානයි මේ දාද්දි R cos θ ධන හැබැයි Fs cos θ අනිත් පැත්තට ඉඳලා අන්න ඒක ඍණ වෙනවා. Fs cos θ. පැහැදිලි. සිරස් බල සමාන කරොත් උඩට බල R cos θ ධන අන්න Fs sin θ. ධන එතකොට. පැහැදිලිද? ධන එන්නේ එතකොට. තේරෙනවද? හරිද? එතකොට මෙතනින් ආලු සම්බන්ධයක් ඔය වගේ මෙතන ඍණ වෙලා මෙතන ධන වෙලා අතන එතකොට v min එක එන්නේ එතකොට. හදලා බලන්න. හොඳයි ආයතන කියන්නේ ටියුට් එකේ දාලා දෙනවා. අවම වේගයකුත් තියෙනවා උපරිම වේගයකුත් තියෙනවා. අවම වේගය කියන්නේ මේ ආර්ධියක් සහිත වංගුවේ මෙයා පහළට ලිස්සන්න ඕන වෙන අවස්ථාව. උපරිම වේගයෙන් යද්දී උඩට ලිස්සන්න වංගුවෙන් ඉවතට ලිස්සන්න ඕන වෙන අවස්ථාව. ඔන්න අපිට කතා කරන්න තියෙන්නේ ඔය ටික මේ වාහනයක් වංගුවක් යන අවස්ථාව. ඊට පස්සේ හතරවෙනි යෙදීම. මෙන්න මේකත් වැදගත්. මේ ගුවන් යානයක් ඕගොල්ලෝ සමාල්ලාට දැකලා ඇති වෘත්තාකාර මාර්ගයක. මේ පාරයක් දිනේ පාරෙත් යද්දී මේ වාහනයක් යනවා වගේ තමයි නේ. ගුවන් යානයක් පාරේ මුලින්ම අර මේ ගුවන්ගත වෙන්න කලින් ධාවනපත් යනවානේ. ඒතකොට වංගුවක නම් යන්නේ නැහැ. ඉතින් කෙලින්ම කිලෝමීටරයක් දෙකක් විතර ට්‍රැක් එකේ ගිහිල්ලා ඉස්සෙන්නේ. සමහරවිට ගුවන් යානයේ මේ ධාවනපතේ යද්දී ඉතින් ගොඩ බාද්දී හරි කොහොම කෙලින් ගොඩ බාලා ඊට පස්සේ වංගුවක පාරේ යන්නත් පුළුවන්. ඒතකොට මේ සිද්ධියම තමයි තියෙන්නේ. මම දැන් කියන්නේ ගුවන් යානයේ මේ ගුවනේ ඕගොල්ලෝ දැකලා දිනවා වංගුවක යනවා. සාමාන්‍ය අපිට එයාපෝට් එක ගාවට ගියොත් බලා ගන්නත් පුළුවන්. හරි ටේක් ඔෆ් එක අරගෙන යනවාලාට වංගුවක යනවා. වංගුවක යද්දී හරිද මේක මෙන්න මේ වගේ දෙයක් වෙන්න ඕනේ. දැන් අපි අත්ව ගුවන් යානේ ඉතින් දැන් ඉස්සරහින් බලනවා. හරි මේ වංගුවක එන ගුවන් යානයක් මම මේකේ පළ ටික ලකුණු කරන්නම් රූපය ඇඳලා. දැන් මේකදී අපිට මේ වගේ වංගුවක යන අවස්ථාවක් ගුවනේ ගුවන් යානයක් හිතන්න මේ වගේ ඕගොල්ලෝ දැකලා ඇති මේ ආනතියක් සහිතව තමයි ගුවන් යානේ වංගුවක යද්දී
දැක ගන්න පුළුවන් වෙන්නේ. මේ අත්තරු දෙක ගුවන් යානේ හරි මේ වගේ ගත්තොත් ගුවන් යාන ස්කන්ධය කියලා ගමු. එතකොට මේ තියෙන්නේ මෙයා ආනත කරලා දෙන කෝණය මම මේ පෙන්නන්නේ තිරසත් එක්ක. කියන්නේ දැන් වංගෝගයක්දී ආනත කරන්නේ නැතුව වංගුවේ යන්න බෑ මගේ හේතු පැහැදිලි කරන්න. හරි දැන් මෙයාගේ බල්ලමුණු කරොත් බර සිරස්ස පහළට. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ ගුවන් යානයක් ගුවන් ගත වෙන්නේ මම මේක කතා කරා. ඒ වීඩියෝ එක බලන්න ඕන නම් බර්න්ලි ක්‍රමයක් එක්ක යාන්ත්‍ර විද්‍යාවේ තරල ගති විද්‍යාවේ කතා කරා. මේ අන්තිම කොටසේ පාර්ට් 2 එක බලන්න පුළුවන්. මේ ගුවන් යානයක් මත අර ඉහළට ඇතිවන එසෝම් බලය ඇති වෙන්නේ කොහොමද? දැන් ඒක මම මෙතන විස්තර කරන්න යන්නේ නැහැ. ඒ බලය ඇති වෙන විදිය තරල ගති විද්‍යාවේ කරපු වීඩියෝ එකේ කරලා තියෙනවා. දෙවෙනි පාර්ට් එකේ. ඒක සාමාන්‍ය මේ ගුවන් යානයක අත්තඩු දෙක හදලා තියෙන්නේ කුරුල්ලෙක්ගේ අත්තඩු දෙක හා සමානයි. කුරුල්ලෙක් ඔයගොල්ලෝ දැකලා ඇති උඩු ගුවනේ යනවා අත්තඩු ගහන්නේ නැතුව යන අවස්ථා තියෙනවා. එතකොට එතන තියෙන්නේ මේ කුරුල්ලාගේ උනත් මේ ගුවන් යානයේ උනත් අත්තඩුව පහළින් යන වාතයේ වේගයට වඩා අත්තඩුව ඉහළින් යන වාතයේ වේගය වැඩි වෙන විදිහට තමයි හැදිලා තියෙන්නේ. ස්වභාව ධර්මයෙන් කුරුල්ලාගේ අත්තඩුව. ඒ විදිහට අපි ගුවන් යානයක අත්තඩුව නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ දන්නවා බර්න්ලි මූල ධර්මයේ ඉගෙන ගත්ත අය ගොඩක් වෙලාට මේක මතක ඇති මේ තරලයක දැන් මේ වාතයේ වේගය වැඩි වෙන තැන පීඩනය අඩුයි. අත්තඩු උඩින් යන වාතයේ වේගය වැඩි වුණාම උඩ පීඩනය අඩු වෙනවා. යට පීඩනය වැඩි. ඒතකොට යටින් උඩට පීඩනාන්තරයක් ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ මේ ලම්බකව අත්තඩුවට ලම්බකව. ගුවන් යානයේ ලම්බකව තමයි ඔය පීඩනාන්තරය එන්නේ. ඕකෙන් අර අත්තඩු දෙකේ වර්ග බලයෙන් වැඩි කරාම ඇති වෙන බලය නේ. පීඩනාන්තරයේ වර්ග බලයෙන් වැඩි කරාම බලය. අනේ බලය ඇති වෙන්නේ හැමතිස්සෙම අත්තඩු වලට ලම්බකව මෙහෙ ලම්බ කරන්නේ බලය. ගුවන් යානයේ ලම්බකව ඇති වෙන්නේ. දැන් ගුවන් යානයේ දැන් සාමාන්‍යයෙන් තිරස්ව කෙලින් පාරේ යනවා නම් ගෝලිය. එතකොට ගුවන් යානය ආරම්භ කරන්න අවශ්‍ය නැහැ. හරි මේ වගේ. එතකොට මේ ගුවන් යානයේ බර දැන් ගුවන් යානය කොහොම කෙලින් එනවා ඉස්සරහට. කොහොමද ආරම්භ කරලා නැහැ. අවශ්‍ය නැහැ. මොකද කෙලින් පාරේ යද්දි ගෝනේ ආරම්භ කරන්න ඕන වෙන්නේ නැහැ. මොකද කෙලින් අත්තඩුව වලට ලම්බ ගෝනේ බලය තිබෙන්නේ සුළු බලය F. ඒ බලය සමානයි වර්ගයට. ගුවන් යානයේ ඉස්සරහට එන්න බලය මේ ඔයගොල්ලෝ දැකලා ඇති මේ අත්අඩුව මම විස්තර කරලා දිනවා අර පාඩමෙන් බලන්න. තරල විද්‍යාව. මෙතන එන්ජින් තියෙනවා හතරක්. මේ එන්ජින් හතරෙන් ඉන්ධන දහනය වෙලා දහන වායුව පස්සට තබු කරනවා. දහන වායුව පස්සට තබු කරා රොකට් එකක වගේ ඉස්සරහට බලයක් ඇති වෙනවා. නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව. ඒ බලයෙන් තමයි මේ ගුවන් යානයේ ඉස්සරහට එන්න අවශ්‍ය බලය හදාගන්නේ. මේ අර මම කිව්ව අත්අඩු දෙක මත ඇතිවන බාහිර ධාරායන වේග වෙනස් වෙලා අර තීර්ණාන්තරයක් ඇති වෙනවානේ. ඒ බලයෙන් තමයි ගුවන් යානය බර දරාගන්නේ. හැබැයි දැන් මෙයාට මෙහිම ඇවිල්ලා හිතන්න මේ වංගුවක යන්න පුළුවන්ද? ඒක ආන්ත කරන්නේ නැතුව වංගුවක යන්න පුළුවන්ද? අපි දන්නවා වෘත්තපතයක යන්න නම් ඒ වංගුවේ නැත්නම් වෘත්තපතේ කේන්ද්‍රයේ දෙසට බලයක් එන්න ඕනේ. මෙයා මෙහිම යන්න ගියොත් يعني ඇල කරන්නේ නැතුව යන්න ගියොත් මේ බලෙත් සිරස් මේ මේ පැත්තට බලයක් එන්නේ. අන්නේ බලය හදා ගන්න ඕනේ හින්දා මෙයා ඔයගොල්ලෝ දැකලා ඇති ගුවන් යානයක් වංගුවක යද්දී හරි නැත්නම් වීඩියෝස් හරි තියෙනවා බලන්න පුළුවන්. මෙයා ඒකම මේ වංගුවේ යන්න හදද්දිම ගුවන් යානය ආරම්භ කරනවා. ආරම්භ කරාම දැන් මේ බලයේදී වෙන්නේ ගුවන් යානයේ ලම්බකෝණී මේ. يعني ගුවන් යානය කොහොම ගියත් අත්තඩුව වලට ලම්බකෝ තමයි සුම් බලයේ ඉන්නේ මේ. අත්තඩුව වලට ලම්බකෝ ඉන්නේ ඒක මතක තියාගන්න. එතකොට මෙතන දැන් බලන්න මම මෙතන සිරස් රේඛාවයි තිරස් රේඛාව කියලා ගත්තා. මේකේ කේන්ද්‍රෙ මෙහෙදී ඉන්නේ අර වාහනයේ ගිය අවස්ථාව වගේ මේ තියෙන ආනතිය දක්වන කෝණය. මේ තිරස් රේඛාවක් එක මෙයාගේ ආනතිය මෙයා දැන් ඔහොම නෙන්නේ. කේන්ද්‍ර තියෙන්නේ මේ වෘත්තපතයේ කේන්ද්‍රය ගුවන් යානය. එතකොට බලන්න මේකේ කෝණ වලින් ඕගොල්ලන්ට θ අනුවදින θ නේද? ඔතනින් ඕගොල්ලන්ට මේ කෝණේ θ කියලා ගත හැකියි. එතකොට මේ ඇතිවෙච්ච බලය විභේදනය කරාම F cos θ කෝණේ ගැවිච්ච පැත්තට අන්න මේ පැත්තට දැන් එනවා බල සංරචකය. අන්න මේ බල සංරචකයෙන් ගුවන් යානයේ වෘත්තපතේ යන්න අවශ්‍ය කේන්ද්‍ර අபிසාරී බලය සපයලා දෙනවා. මෙහෙම යන්නේ ගියොත් මෙහාට දැන් මේ කේන්ද්‍ර වෘත්තපතේ යන්න හදන්නේ නේ හරිය ඉතින් මෙහෙම යන්නේ ගියොත් මෙහාට බලයක් නැහැ. ඉතින් කේන්ද්‍ර අபிසාරී බලයක් නැතුව යන්න බෑනේ වෘත්තපතේක. ඒක තේරෙනව නේද? හොඳයි. ඉතින් මෙතනින් අපිට පුළුවන් ගුවන් යාන ස්කන්ධයෙන් මේ වෙලාවේ යන වේගය v ස්පර්ශී වේගය නැත්නම් කෝණික ප්‍රවේගය ඔමේගා f සමානයි මේ දාන්න අර කේන්ද්‍රයේ දෙසට f සමානයි මේ දාන්න ගුවන් යානයක. ඉතින් කේන්ද්‍ර අபிසාරී බලය sin θ ස්කන්ධයෙන් කේන්ද්‍ර අபிසාරී ත්වරණය මෙතන ඔයගොල්ලන්ට අපි ගමු p වර්ගයට r. ඉතින් මෙතන තව සිරස් බල සමාන කරන්නත් පුළුවන් නේ. සිරස් බල දැන් ගුවන් යානයේ ඉහළ පහළ යන්නේ එකම තලයේනේ වංගුවේ යන්නේ. ඒතර f sin θ
සමානයි mg. හරිද? දැන් මේක තම්බු ගැට ගහලා ඝර්ෂණ බල මෙතන නැහැ. නේ මෙතන එතකොට යා කේන්ද්‍රාලිසාරී බලය හදාගන්නේ අර ගුවන් යානයේ මත ඇතිවන ඒ සූම් බලයේ සංරචකයෙන්. මේ දෙක බෙදන්න. බෙදුවාම හරිද? මෙතන F cos θ නේද? සිරස් බල සමාන කරනවා F cos θ. මේ දෙක එක බෙදන්න දෙකින් FF කැපිලා ගිහිල්ලා sin θ බෙදීම cos θ tan θ. එන්න කැපිලා ගිහිල්ලා d වර්ගයට r ඉතින් ඔතන b වර්ග උත්ත කරාම rg හරස් ගුණ කරන්න මේ වගේ සම්බන්ධයක් ගන්න පුළුවන්. ඉතින් ඔතනින් අර ගුවන් යානයේ වංගුවේ යන්න පුළුවන් වේගය රඳා පවතින සාධක බලන්නත් පුළුවන් තාර්ක කරලා. ඒක පැහැදිලිද? ඉතින් ඔය වගේ යෙදීම් අපිට ගණනාවක් මේකේ තියෙනවා. ඉතින් මම මේකේ වැදගත්ම යෙදීම් ටික විතරක් කතා කරන්නම්.